අපිට තියෙනවා white bread සුදු පාට පාන් ගැන පොඩි විස්තරයක් තියෙනවා. අපි පොඩ්ඩක් කියවගෙන යමු. පොඩ්ඩක් මේකේ අමාරු වචන තියෙනවා. We have difficult vocabulary, so we will try to identify the difficult words, right, and we will try to understand. අපි බලමු කොහොමද මේකේ උත්තර ලියන්නේ කියලා. Right, so we will go for the answers. White bread which has been demonized. Demonized කියලා කියන්නේ ළමයි බිල්ලෙක්. අපි කියන්නේ බිල්ලෙක් කියලා. ඒ කියන්නේ බොරු බයක්, හුඹස් බියක් ඇති කරලා තියනවා කියන එක. බිල්ලෙක් බවට පත් කරලා තියනවා. ඒ කියන්නේ කෑවොත් මැරෙනවා. අනම්මනම් ඒ වගේ මිනිස්සුන්ට බොරු බියක්, හුඹස් බියක් ඇති කරලා තියෙනවා. demonized කියලා කියන්නේ ඒකයි. අපි සාමාන්‍ය සිංහල විවහාරයේ කියන්නේ ළමයි බිල්ලෙක් මවලා තියෙනවා. නැති දෙයක් මවලා පෙන්නනවා. by health campaigners කියලා කියන්නේ health කියලා කියන්නේ සෞඛ්‍ය, campaigners කියලා කියන්නේ අපි කියනවා කුමන්ත්‍රණකරුවන් කියන එක. නැත්නම් අපිට කියන්න පුළුවන් මේකට කඳවුරු බඳින්නන්, මේ සෞඛ්‍ය ගැන කුමන්ත්‍රණය කරන්නන්, සෞඛ්‍ය පිළිබඳ මතවාද දක්වන්නන්, ඔය ඕන එකක් campaigners කියලා ගන්න පුළුවන්. ඊළඟට TV nutritionist කියලා කියන්නේ, TV කියලා කියන්නේ ඔබ දන්නවා ටෙලිවිෂන් එක. nutrition කියලා කියන්නේ ළමයි පෝෂණ වේදී. ඒ කියන්නේ ඔය TV එකට ඇවිල්ලා කියන්නේ කෑම, මේ කෑම කෑවොත් හොඳයි, මේ කෑම කෑවොත් නරකයි. ඒ වගේ පෝෂණ වේදීන් සහ මේ සෞඛ්‍ය සම්බන්ධ විවිධ කුමන්ත්‍රණකරුවන් විසින් ළමයි බිල්ලෙක් මවලා තියෙනවා සුදු පාට පාන් කෑවොත්. ඒ කියන්නේ අපි ඔය සාමාන්‍යයෙන් කරන සෑන්ඩ්විචස් පාන්, රෝස් පාන්, අච්චු පාන් කෑවොත් is actually as important source of important කියලා කියන්නේ වැදගත්, source කියලා කියන්නේ ප්‍රභවය කියන එක. නැත්නම් අපි කියනවා වෙනත් අපි කියමුකෝ වැදගත් මූලාශ්‍රයක් විදියට නේ. මූලාශ්‍රයක් නැත්නම් ප්‍රභවයක් විදියට පාවිච්චි කරනවා මොනවා වලටද? vitamin and minerals new research claims. ඔය කවුරු මොනවා කිව්වත් අලුත්ම මේ රිසර්ච් එකෙන් ඔප්පු කරලා තියෙනවා ළමයි සුදු පාට පාන් ආහාරයට ගැනීම විටමින් සහ මිනරල්ස් කියලා කියන්නේ ළමයි khනිජ ලවණ. මේක මිනරල්ස් කියන එකේ තේරුම khනිජ ලවණ ළමයි. khනිජ ලවණ වගේ දේවල් භාවිතා කිරීම තුලින් ළමයි මේ සුදු පාන් ආහාරයට ගැනීම තුලින් ඒ වගේ දේවල් ලැබෙනවා කියලා. ඒ කියන්නේ කලින් කියපු අය කියලා තියෙන්නේ බොරු බිල්ලෙක් තමයි මවලා තියෙන්නේ. රිසර්ච් කියලා කියන්නේ ළමයි පරීක්ෂණ කරන අය. රිසර්ච් පරීක්ෂණය කියලා ගන්නත් පුළුවන්. ක්ලේම්ස් කියලා කියන්නේ ළමයි ඔප්පු කරනවා, පෙන්වනවා කියන එක. right, දැන් මෙතන වැදගත් වචන කීපයක් කතා වුණා. මම ආයිත් කියන්නම්. මෙන්න මෙතන තියෙනවා demonize කියලා කියන්නේ. ඒ කියන්නේ බිල්ලෙක් මවා පෙන්වනවා, බොරු බියක් ඇති කරලා තියෙනවා සමාජය කියන එක. health campaigners කියලා කියන්නේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කරන අය, නැත්නම් අදහස් පළ කරන අය. සහ nutritionist කියලා කියන්නේ පෝෂණ වේදිකයෝ. ඒගොල්ලෝ බොරු බියක් ඇති කරලා තිබුණට පාන් කෑවොත් එහෙම ලෙඩ හැදෙනවා කියලා. ඇත්තම කතාව තමයි සුදු පාට පාන් ආහාරයට ගැනීම. ඒ කියන්නේ සෑන්ඩ්විචස් පාන්, අපි කන රෝස් පාන් ඒවා ආහාරයට ගත්තොත් ළමයි විටමින් සහ khනිජ ලවණ අපිට ලැබෙනවා. ඒක අලුත් රිසර්ච් එකක් මගින් හොයාගෙන තියෙනවා. නැත්නම් අපි කියනවා පරීක්ෂණයක් මගින් ඔප්පු කරලා තියෙනවා. A paper by the British Nutrition Foundation, බ්‍රිතාන්‍ය පෝෂණවේදීන්ගේ සංගමය has dismiss කියලා කියන්නේ ළමයි අපි කියනවා සම්පූර්ණයෙන්ම බැහැර කරනවා, ප්‍රතික්ෂේප කරනවා කියලා කියනවා. dismiss කියන වචනෙට ප්‍රතික්ෂේප කරනවා decades of warning. decades කියලා කියන්නේ ළමයි, decade කියලා කියන්නේ අවුරුදු 10ක්. හරිද? අවුරුදු 10ක් තිස්සේ කියන එක. dismiss කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරනවා, decade කියන්නේ අවුරුදු 10ක්. warnings that white bread can cause bloating, lead to an increase in wheat allergies and spark weight gain. මොනවාද මේ? decades of warnings කියලා කියන්නේ ළමයි අනතුරු අඟවනවා. ඒතර මේගොල්ලෝ කියනවා අපි අවුරුදු 10කට කලින් අනතුරු ඇඟෙව්වා තමයි යෝගලන්ට. අවුරුදු 10ක් තිස්සේ අනතුරු ඇඟෙව්වා මේ සුදු පාට පාන් ආහාරයට ගන්න එපා කියලා. සුදු පාට පාන් වල විරුද්ධ පදේ ළමයි පරලු පාන් කියලා වර්ගයක් තියෙන, පොඩ්ඩක් එක මිලෙන් වැඩි. පරලු පාන් කියලා අපි කියන්නේ. එතකොට ඒවා ආහාරයට ගත්තොත් හොඳයි, සුදු පාට ඒවා ආහාරයට ගත්තොත් එහෙම ළමයි ඒකෙන් අපිට හට ගන්න පුළුවන් කියලා කියනවා මොනවාද? bloating කියලා කියන ළමයි නිදිමත ගති. bloating නිදිමත ගතිය ළමයි. ඒ කියන්නේ ඒවා කෑවොත් එහෙම නිින්ද යනවා. අපි ඔය කිරිබත් කෑවමත් සමහරලාට කියන්නේ පොඩ්ඩක් නිදිමත ගතියක්, ඈලි මෑලි ස්වභාවය කියන්නේ. ඈලි මෑලි ස්වභාවයක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ඒක lead කියලා කියන්නේ මග පාදනවා. ඒක මග පාදනවා මොනවා වලටද? increase කියලා කියන්නේ වැඩි වෙනවා. wheat allergies කියලා කියන්නේ ළමයි, wheat කියලා කියන්නේ පිටි, wheat කියලා කියන්නේ පිටි වලට, allergies කියලා කියන්නේ ළමයි ආසාත්මිකතා. හරිද? පිටි ආශ්‍රිත විවිධ ආසාත්මිකතා වලට මග පාදනවා. ඒ වගේම තමයි spark කියලා කියන්නේ වැඩි වෙනවා. weight gain කියලා කියන්නේ ළමයි පිටි ආහාරයට ගැනීමෙන් gain කියලා කියන්නේ ඉතිරි වෙනවා මොනවාද? පිෂ්ඨය අපේ ශරීරයේ ඉතුරු වෙනවා තැන් තැන් වල. ඒ කියන්නේ ළමයි සරලවම කිව්වොත් මහත් වෙනවා.
හරිද? ඒක සම්පූර්ණ බොරුවක්, ව්‍යාජයක්, මිත්‍යාවක් කියලා දැන් වෙනකොට ළමයි හොයාගෙන තියෙනවා. ඒක බොරුවක්. එහෙම දෙයක් වෙන්නේ නැහැ. කියලා ඒගොල්ලෝ කියනවා. ඒවා අපිත් ඉස්සර කිව්වා. ඒගොල්ලෝ කියනවා මොකද්ද සංගමේ නම? බ්‍රිතාන්‍ය පෝෂණකරුවන්ගේ සංගමය. ඒගොල්ලෝ කියනවා අපි අවුරුදු 10ක් තිස්සේ මේ මතේ හිටියා. දැන් අපි මේක ඩිස්මිස් කරනවා. නැත්නම් අපි මේක ප්‍රතික්ෂේප කරනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. instead ඒ වෙනුවට දැන් මේගොල්ලෝ මතයක් ගෙනවා මොකද්ද? the London based group ලන්ඩනය හා සම්බන්ධ වෙච්ච ප්‍රධාන ආයතනයක් කියනවා has said that standard white slice bread standard කියලා කියන්නේ ළමයි හැමෝම විසින් පිළිගත් standard කියන එකේ තේරුම ළමයි පිළිගත් හරිද white slice bread පෙති කපපු පාන් සුදු පාට පෙති කපපු පාන් සෑන්ඩ්විචස් පාන් කියලා ගන්නකො කඩේ තියෙන ප්‍රීමා පාන් පෙති කපලා තියෙන්නේ හරිද ඒ පාන් ආහාරයට ගැනීම contains කියන්නේ අඩංගු වෙනවා ඒ පාන් වල අඩංගු වෙනවා vital කියලා කියන්නේ වැදගත් vital කියන වචනයට සමාන පදයක් තමයි important. අපි ඉංග්‍රීසි වල ඔයගොල්ලෝ දන්න වචන තමයි important කියන එක. vital කියලා කියන්නේ වැදගත්, vitamin සහ minerals කියලා කියන්නේ khනිජ ලවණ. ඔය කවුරු මොනා කිව්වත් ඒ සුදු පාට පාන් වල ළමයි vitamin සහ khනිජ ලවණ තියෙන බව දැන් හොයාගෙන තියෙනවා. හරිද? එක එක්කෙනා හොයාගත්ත අදහස් මේ කියන්නේ. ඊට පස්සේ විද්‍යාඥවරියක් ඉන්නවා එයාගේ නම ඩොක්ටර් එයිනි ඕකෝනර්. ඩොක්ටර් එයිනි ඕකෝනර් කියනවා health professionals සෞඛ්‍යමය ප්‍රොෆෙෂනල්ස් කියලා කියන්නේ වෘත්තිකයෝ. වෘත්තිකයෙක් කියලා කියන එක ළමයි සාමාන්‍යයෙන් අනිත් දේවල් වලට වඩා වෙනස්. ඒක මතක තියාගන්න. දැන් අපි ගත්තොත් එහෙම ටීචර් කෙනෙක් කියලා කියන්නේ ළමයි වෘත්තිකයෙක් නෙමෙයි. ඒක ළමයි රැකියාව. රියදුරා කියලා කියන්නේ රැකියාවක්. වෘත්තිකයෙක් කියලා කියන්නේ ළමයි යාගේ වෘත්තිය කරන්න යාට තියෙනවා ළමයි වෙනම පිළිගත් සහතිකයක්. දැන් ඉංජිනේර්ස්ලා වෘත්තිකයෝ. ડોක්ටර්ස්ලා වෘත්තිකයෝ. ලෝයර්ස්ලා වෘත්තිකයෝ. දැන් අපි වෘත්තිකයෝ නෙමෙයි. ගුරුවරයෙක් වෙන්න ඕන කෙනෙක්ට පුළුවන්. යම් කිසි දැනුමක් තියෙනවා නම් එයාට පන්තියක් කරන්න පුළුවන්. ඒකට පිළිගත් සහතිකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. උපාධියක් තිබ්බොත් හොඳයි. ඒක අනිවාර්ය නෑනේ. හැබැයි හැමෝටම බෙහෙත් දෙන්න බෑනේ. තේරුණාද? හැමෝටම පාලම් හදන්න බෑ. හැමෝටම නඩු කතා කරන්න බෑ. අන්න වෘත්තිකයෝ ළමයි ප්‍රොෆෙෂනල්ස්. ඒ වගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් ඉන්නවා ප්‍රොෆෙෂනල්ස් වෘත්තිකයෝ. වෛද්‍යවරු ගැන මේ කියන්නේ. need to dispel කියලා කියන්නේ අන්න ආයිත් එනවා බැහැර කරන්න ඕ. dispel මේ වෛද්‍ය ශාස්ත්‍රයේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න වෘත්තිකයෝ එයා කියනවා බැහැර කරන්න ඕනේ අයින් කරන්න ඕනේ මිත් කියලා කියන්නේ මේ මිත්‍යා මතය මේ මිනිස්සුන්ට බොරු කියලා පාන් කන්න එපා කියලා මිනිස්සුන්ගේ ඔළුවට දාන මිත්‍යා මත මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න වෘත්තිකයෝ බැහැර කරන්න ඕනේ ඒකෝ තමයි අයින් කරන්න bread පාන් කියලා කියන්නේ important source of nutrition ඊටාම වැදගත් පෝෂණ මූලාශ්‍රයක් nutrition කියලා කියන්නේ පෝෂණීය මූලාශ්‍රයක් ඒ කියන්නේ පෝෂණය ලබා ගත හැකි දෙයක් මිනිස්සු අතර මතයක් තියෙනවා පාන් කෑවොත් මේක වෙනවා පාන් කෑවොත් මහත් වෙනවා පාන් කෑවොත් නින්ද යනවා බොරු මතවාද. මෙයා දැන් වෛද්‍යවරියක් විදියට මෙයාගේ මතය කියනවා. ඒ වගේම ඩොක්ටර් කෝනර් කියනවා despite falling bread consumption. despite කියලා කියන්නේ සලකා බැලීමකින් තොරව. ඒ වචනේ ලියා ගන්න it is known as a conjunction. despite කියන එකේ තේරුම සලකා බැලීමකින් තොරව. එයා කියනවා සලකා බැලීමකින් තොරව මොනවද? despite falling bread consumption. පාන් consumption කියලා කියන්නේ ළමයි භාවිතය. පාම් කන්සම්ෂන් කියන්නේ භාවිතය නැත්නම් අපි ඔකට හොඳ වචනයක් කියනවා ළමයි මේ පරිභෝජනය නේද? අන්න ලස්සන වචනයක් තියෙනවා මොකද්ද? පරිභෝජනය. පාම් පරිභෝජනය කොතරම් අඩු වුණ නමුදු පාම් පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වුණ නමුදු Britain has the biggest obesity. බ්‍රිතාන්‍යයට තියෙනවා විශාලතම obesity කියලා කියන්නේ මොකද්ද? ස්ථූලතාවය. ස්ථූලතාවය කියලා කියන්නේ ළමයි අසීමිත ලෙස මහත් වීම. ඒක ලෙඩක්. අපි සාමාන්‍යයෙන් මහත් වෙන එක නෙමෙයි ළමයි ස්ථූලතාවය කියලා වෙනම ලෙඩක් තියෙනවා මිනිස්සුන්ට හැදෙනවා ඔබ්සිටි කියලා කියන්නේ ඒක ස්ථූලතාවය පාන් කොච්චර බ්‍රිතාන්‍ය ජනතාව පරිභෝජනය අඩු කරලා තිබුණත් අදටත් බ්‍රිතාන්‍යයේ ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකද්ද ස්ථූලතාවය මිනිස්සු පුදුම විදියට මහත් වෙනවා ඒ කියන්නේ පාන් කාලා නෙමෙයිනේ මෙයා මේ ඔප්පු කරන්න හදන්නේ පාන් නෙමෙයි මේකට ප්‍රශ්නේ පාන් දැන් මිනිස්සු කන්නේ නැහනේ ඒත් දැන් ප්‍රශ්නේ අඩු වෙලාද නැහනේ තාමත් බ්‍රිතාන්‍යයේ මිනිස්සු මාර විදියට මහත් වෙනවා ස්ථූලතාවයේ තියෙනවා problem in Europe එහෙ විතරක් නෙමෙයි යුරෝපෙත් තියෙන ওই ප්‍රශ්නේම තමයි. මිනිස්සු මහත් වෙනවා ඒක දරා ගන්න විදියක් නැහැ. suggesting ඒකට අදහසක් විදියට that bread is not to blame. ඒකට පාන් වලට බැනලා වැඩක් නැහැ. blame කියලා කියන්නේ බයිනෝ. මිනිස්සු මහත් වෙන එකට පාන් පලි නැහැ. මිනිස්සු පාන් කන එක අඩු කරලා තියෙන්නේ පරිභෝජනයේ බ්‍රිතාන්‍යයේ. ඒත් බ්‍රිතාන්‍යයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි යුරෝපයේ ඇතුළු බ්‍රිතාන්‍ය රටවල් වල ලොකුම ප්‍රශ්නේ තමයි මිනිස්සු පාන් නොකෑවත් මිනිස්සු අධික ලෙස ස්ථූලතාවයටපත් වීම. ඒකට ළමයි පාන් වලට බැනලා වැඩක් නැහැ කියලායි කතුරයා කියන්නේ. She also said ඒ වගේම සඳහන් කරනවා wheat allergies පාන් වලට තියෙන නැත්නම් අපි කියනවා පාන් පිටි වලට තියෙන ආසාත්මිකතාවය පොඩ්ඩක්වත් වැඩි වෙලා නැහැ have not risen පාන් වලට තියෙන ආසාත්මිකතාවය පොඩ්ඩක්වත් වැඩි වෙලා නැහැ
even though many people incorrectly believe. ගොඩක් මිනිස්සු වැරදි ලෙස විශ්වාස කරනවා. පාන් සම්බන්ධයෙන් පාන් පිටි වලට තියෙන ආසාත්මිකතාවය පොඩ්ඩක්වත් වැඩි වෙලා නැහැ. මිනිස්සු ඊටාම වැරදි ලෙස විශ්වාස කළත් ඒගොල්ලෝ that they suffer කියලා කියන්නේ දුක් විඳිනවා. මිනිස්සු ඊටාම වැරදි විදිහට විශ්වාස කළත් that they suffer කියලා කියන්නේ දුක් විඳිනවා. in wheat කියලා කියන්නේ පාන් පිටි, intolerance කියලා කියන්නේ ළමයි අසීමාන්තිකව ඉවසීමකින් තොරව. හරිද? intolerance කියලා කියන්නේ ඉවසීමකින් තොරව, අසීමාන්තිකව ඉවසීමකින් තොරව due to what they are being told about bread. ඒගලන්ට due to කියලා කියන්නේ හේතු කොටගෙන කියන එක. due to හේතු කොටගෙන what they are being told about bread. පාන් ගැන ඔය මොන කතා කිව්වත්, කොච්චර දේවල් පාන් නරකයි කියලා කිව්වත් අද වෙනතුරු බ්‍රිතාන්‍ය රජය තුල, බ්‍රිතාන්‍ය රට ඇතුලේ පාන් පිටි වලට තියෙන ආසාත්මිකතාවය කොච්චරවත් වැඩි වෙලා නැහැ. හරිද? ඒක වැඩි වීමකට භාජනය වෙලා නැහැ. මිනිසුන්ට ඕගොල්ලෝ කොච්චර මේ පාන් පිටි කන්න එපා කිව්වත් මිනිස්සු කනවා. ඒක නවත්තන්නත් බෑ. සහ එහෙම නැවැත්තුවා කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා ඇය කියනවා. ඇයගේ මතවාදයට අනුව ඇය කියනවා. ඇය වෛද්‍යවරියක්. හැබැයි සමීක්ෂණයක් මගින් හොයාගෙන තියෙනවා 2010 people who eat diet high in white bread and pasta are more than twice likely to develop heart diseases than people with a balanced diet. 2010 පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා පාම් පිටි ආහාරයට, පාම් පිටි සහ පැස්ටා කියන එක ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලෝ අම්මලා හදලා දෙනවා ඔයගලන්ට. පාම් පිටි වගේම පැස්ටා ආහාරයට ගන්න අය, පාම් පිටි වගේම දිසුලි ලිලි ඉවරයි. හරි, very good. පාම් පිටි වගේම පැස්ටා ආහාරයට ගන්න අය 2010 සමීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා සාමාන්‍ය මිනිස්සෙකුට වඩා හදවත් රෝග වැළඳීමේ සම්භාවිතාව දෙගුණයකින් වැඩි. ඔය මොන දේවල් කිව්වත් අන්තිමට කියන්නේ මෙන්න මේකයි. මොකද්ද? පාම් පිටි හා පැස්ටා වර්ග ආහාරයට ගැනීම තුල 2010 වර්ෂයේ සොයාගෙන තිබෙනවා සාමාන්‍ය සරල ආහාර වේලක් ගන්න කෙනෙකුට පපුවේ අමාරුව හැදෙන්න තියෙන සම්භාවිතාවයට වඩා දෙගුණයක් සම්භාවිතාවය වැඩි පාන් කෑවොත් නැත්නම් පැස්ටා කෑවොත් එක දිගට. ඒ කියන්නේ ඒවා අනිවාර්යයෙන්ම හදවත් රෝග වලට තුඩු දෙනවා. ඔය දොස්තරවරු මොනවා කිව්වත්. ඒක තමයි අන්තිමට කියන අදහස. අපිට බැලුවම පේනවා සාමාන්‍ය සරල ආහාර වේලක් අනුභව කරන කෙනෙකුට වඩා පැස්ටා සහ මේ වගේ ආහාර අනුභව කරන අයට ලෙඩ හැදීමේ වේගය, ඒ කියන්නේ diseases, විවිධ පපුවේ අමාරු, හදවත් රෝග හැලදීමේ වැරදීමේ සම්භාවිතාවය දෙගුණයකින් වැඩි කියලා කියනවා. දැන් මේ ඡේදයට අනුව ඔබතුමාලාට හිස්තැන් පුරවන්න තියෙන you have to fill in the blanks. බලන්න ඔයාලට අල්ලගන්න පුළුවන්ද කියලා. එච්චර දෙයක් නැහැ. මෙන්න මේ ඡේදයේ ඇතුළට දාන්න ඕනේ උඩ තියෙන වචන. ඡේදයේ ඇතුළට දාන්න ඕනේ උඩ තියෙන වචන. උඩ තියෙනවා උත්තර ටික ඔක්කොම. ඡේදයෙන්ම තමයි උත්තර ටික ගන්න තියෙන්නේ. උඩ තියෙනවා උත්තර ටික ඔක්කොම. බලන්න පුළුවන්ද කියලා ගන්න දෙන්නෙක් ඉවර. අමාෂා ඉවරයි, විසුලි ඉවරයි. කොහොම මැත්ස් කරන්න තමයි මැසේජ් එක දාන්නේ. ආර්ට්ස් කොමර්ස් කරන්න අය මොකද කරන්නේ? මැත්ස් කරන්න අය සතපඩ උත්තර දානවා දඩම් බඩම් ගාලා ඉවරයි. වේගය පොඩ්ඩක් වැඩි. ඒක ඒගොල්ලන්ගේ සබ්ජෙක්ට් එකත් එක්ක හැදෙන එකක් නේද? ඒගොල්ලෝ කරන විෂයන් එක ඒගොල්ලන්ගේ වේගය ඊටාම වැඩි. වැඩි වේගයකින් කියවීමේ හැකියාව දෙනවා. ඒක වාසියක් එක පැත්තකට නේ. It's kind of an advantage for them. මන්ට ෆ්‍රේස් එකක් කියවලා තේරුම් ගන්න පුළුවන් දල අදහසනේ. ඒ තාම හොඳ දෙයක්. බලන්න අනිත් අය මොකද කරන්න කියලා. බලමු ගන්න පුළුවන් උත්තර මොනවද කියලා. මේ උඩ තියෙන ඡේදය ළමයි මේ අපි කරලා තියෙන්නේ මොකද්ද? මේ සමරයිස් කරලා තියෙන්නේ. උඩ තියෙන ඡේදය අපි සමරයිස් කරලා තියෙන්නේ. රයිට්, බලමු මොකද වෙන්නේ කියලා. තරුෂි දහම්යත් ඔන්න අපිත් එක්ක එකතු වෙනවා. වැඩේ ඉවරයි. අපේ අනිත් අය මොකද කරන්නේ? මෙත්මා නානායක්කාර නිතාසා සස්මිනී නිසේනී ඔමෙත්‍යා මේ මෑත කාලීනව හොයාගත්ත පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය පෝෂණ වේදීන්ගේ සංගමය ඔප්පු කරලා තියෙනවා මොන ආහාර වර්ගයේද රිච් කියලා කියන්නේ ආහාර වලට සල්ලි දිනවා කියන එක නෙමෙයි, පරිපූර්ණයි කියන එක මෙතන තේරුම. හරිද? ඒ ආහාරය හොඳටම පරිපූර්ණයිලු විටමින් සහ ಖನಿಜ ලවණ වලින්. and is a vital, ඒක ඊටාම් ප්‍රයෝජනවත් මොකද්ද? එතන අහන්න. This discards the all myth. මේ මගින් අර discard කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරනවා මිත්‍යා මතවාදයක්. සුදු පාට පාන් කෑවොත් එහෙම මෙන්න මේවා හැදෙනවා. මොනවද හැදෙන්නේ? හැබැයි 2010 රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවා වැදගත්කම. මොනවා වැදගත්කමද ළමයි? මේ සමබල ආහාර වේලක් ගැනීමේ වැදගත්කම 4. එහෙම ගත්තේ නැත්නම් ඕනාට වැඩිය සුදු පාට පාන් කාලා පැස්ටා කෑවොත් එහෙම ඒගලන්ට අනිවාර්යෙන් හැදෙනවා. පස්වෙනි උත්තරේම. හරිම ලේසි. පොඩ්ඩක් ඉතින් දඟලලා කියවන්න ඕන. මෙන්න මෙතන තියෙනවා vulnerable කියලා වචනයක්. ඒක සිංහල තේරුම ලියා ගන්න. vulnerable කියලා කියන්නේ ළමයි අවධානයට තුඩු දෙන. අවධානමට තුඩු දෙන. ඕන වෙලාවක විනාශ වෙන්න පුළුවන් කියන එක.
vulnerable කියන එකේ තේරුම ඒක. ඕනම වෙලාවක විනාශ වෙන්න පුළුවන් කියන එක තමයි vulnerable කියන එකේ තේරුම. right නිසේනිත් ඉවරයි right අපි answers වලට යන් අපිට කියන්නකෝ අමාෂා අපිට message කරන්න බලන්න මොකද පළවෙනි එකට ආවේ පළවෙනි එකට නම් අපි හිතනවා white bread බලන්න ඔයාගේ උත්තරේ හරියද කියලා ඊළඟට vital මොනවාද source of nutrition source of own as a nutrition කියලා ගත්තා නම් හරි ඊළඟට මෙතන එන්න ඕනේ obesity ද ඊළඟට balanced diet ද මෙතන එන්න ඕනේ බලන්න whether your answers are correct එන්න ඕනේ balanced diet ඊළඟට vulnerable to heart diseases ඔන්න ඔහොම දාවි කියලා බලන්න ඔය වගේ answers ආව නම් වැඩේ කොට check whether you have got the answers මේ වගේ දාවි check whether you have got similar answers like this then you are correct you are done වැඩේ කොට right Amasha has got all the answers what about Niseni දහම්යාට මොකද උනේ දහම්යා did you get the answers then අපේ කවුද තව ඉන්නේ අපේ කෞශල්‍ය මොකද උනේ Anna right Disuli very good that's the spirit Nimesha sorry Niseni උත්තර ඔක්කොම අරගෙන අපේ කවුද අපේ මේ දෙව්මිනී මොකද උනේ දෙව්මිනී what happened right මේක මකනවා එනං දැන් යනවා අපි ඊළඟ ඡේදෙට තරුෂි දහම්ය හතරක් අරගෙන හොඳයි තරුෂි එකයි වරද්දලා තියෙන්නේ තරුෂි හොඳයි වැඩේ අතෑරලා නැහැ කොහොමද තනියෙන් කරලා ආන්න ලස්සන අවසාන ඡේදෙද ඔව් අවසාන ඡේදෙ right අපි ඒක සාකච්ඡා කරමු ළමයි බලමු එකේ මොකද්ද තියෙන්නේ කියලා right white bread ගැන කතා කරානේ right මේ ඔක්කොම කතා කරා right there was once a very old man එකමත් එක කාලයක වයසක මිනිසෙක් හිටියා whose eyes had become dim කියලා කියන්නේ ළමයි ලාවට පේන ඒ කියන්නේ ඇස් පේන්නේ නැති පොට්ටෙක් නෙමෙයි dim කියලා කියන්නේ ඇස් දෙක බොහොම ලාවට තමයි පේන්නේ පෙනීම ඊටාම දුර්වලයි කියලා කියන්නේ dim වෙනවා කියලා කියන්නේ ලයිට් එකක් අපි dim වෙනවා කියලා කියන්නේ නිවි දැල් වෙනවනේ එක දිගටම දැල් වීගෙන තියෙන්නේ නැහැනේ that is why we call that is a dim light where you will give the light and sometimes it will be lower sometimes it will be higher it is not constant just like that dim eyesight කියලා කියන්නේ චර හොඳට පේන්නේ නැහැ පෙනීම දුර්වලයි he was short of hearing කන් ඇහෙන්නේ and his knees were not steady knees කියලා කියන්නේ දනිස් දෙක ළමයි steady කියලා කියන්නේ එක දිගට තියෙන්නේ නැහැ හෙල වෙනවා කෙලින් හිටගෙන ඉන්න බෑ steady ඍජු දනිස් දෙකක් ඔහුට නැහැ එක දිගට හිටන් ඉන්න බෑ ළමයි වයසයි when he sat at a table ඔහු ඉඳගත්තාම ළමයි පුටු මේ මේසයක් ළඟ he could hardly hold the spoon ඔහුට ඊටාම අමාරුයි ළමයි හැන්ද අතට අල්ලගන්න හැන්ද අතින් අල්ලගන්න ඊටාම අමාරුයි ළමයි ඒ කියන්නේ අතපය වෙවුලනවා ළමයි හැන්දක් අතට ගත්තොත් මේ අල්ලගන්න බෑ hardly කියන එකේ තේරුම ළමයි අමාරුවෙන් හැන්ද අල්ලනවා කියන එක නෙමෙයි වරදවා වටහා ගන්න එපා don't take a misunderstanding එතන hard වෙනයි මෙතන hard වෙනයි මෙතන hardly කියලා කියන්නේ අමාරුවෙන් නෙමෙයි මෙතන hardly කියන්නේ බෑ කියන්නේ එයාට කෙලින්ම හැන්ද අරගෙන ඒ හැන්දෙන් මොන හරි සුප් එකක් මොන හරි බොන්න බෑ hardly hold the spoon අල්ලන්නවත් බෑ he split the soup upon the table cloth spilt කියලා කියන්නේ තමයි හලනවා හැන්දෙන් අරගෙන හලනවා ඔක්කොම soup upon the table cloth එකේ මේස රෙද්ද ළමයි හලනවා හොදි ටික soup ටික හොදි ටික ඔක්කොම හලනවා and let it run out of his mouth ඒ කියන්නේ ඒක සුප් එක කට ඇතුළට දාගත්තොත් කටෙන් එළියට යනවා ළමයි ඔක්කොම let it run out of his mouth වයසයි පුතේ එයාට කන්න බොන්න බෑ වයසක කෙනෙක් එතකොට මෙහෙම කළා සුප් ටිකක් කටට දාගත්තත් මේම හැමතැනම ළමයි දියර ටික ගලාගෙන යනවා his son and his son's wife එයාගේ පුතා සහ පුතාගේ බිරිඳ were disgusted අප්පිරියයි තාත්තා මේ කරන වැඩේ අප්පිරියයි කාටද පුතාටත් පුතාගේ බිරිඳටත් අප්‍රසන්නයි ඉතාම අප්පිරියයි කියලා අපි කියන්නේ ඉංග්‍රීසි වලින් කොහමද disgusted
නේද? කුණු ගොඩක් ළඟින් යද්දී ඕ disgusted අප්‍රසන්නයි. මොකක් හරි වීඩියෝ එකක් බැලුවාම ඕ disgusted අප්‍රසන්නයි. නේ? අප්‍රසන්නයි කියන වචනෙට අපි කියන්නේ disgusted. disgusting ගන්න දෙයක් නෑ. Oh shit කියලා අපි කියන්නේ disgusted. So old man at last had to sit in the kitchen. අවසානයේ තීරණයක් ගන්නවා වයසක මිනිස්සයව ඉන්දෝලා තියෙනවා ළමයි කුස්සියේ ආහාර ගන්න වෙලාවට මේසෙට ගේන්නේ නෑ. තාත්තව මේසෙට ගන්නේ නෑ. කුස්සිය පුටුවක වාඩි කරවලා කෑම දෙනවා. And they gave him food. එයාට කෑම දෙනවා in a plate made of clay. clay කියලා කියන්නේ මැටි. මැටි වලින් හදපු පිගානක තමයි තාත්තට කෑම දෙන්නේ. And not even enough of it. Not even enough of it කියලා කියන්නේ ප්‍රමාණ තරම් ආහාර වෙලක් දෙන්නෙත් නෑ. තාත්තට කන්න පුළුවන් වුණත් කෑම ටිකයි පුතා දෙන්නේ. And he used to look towards the table with his eyes. අනේ මෙයා පුරුදු වෙලා ඉන්නවා මේසෙ දිහා බලන්න එයාගේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන. ඉස්සර කෑම කෑවේ මේසෙ. දැන් කන්න දෙන්නේ නැහැ හැමතැනම හලනවා. වයසේ වැරද්ද. වයසයි. ඒ නිසා දැන් කුස්සියට දාලා වෙනම කන්න දෙන්නේ. So it is kind of a terrible situation, right? When we also get old, same thing will happen to us. Now we are young. So we like to grow our hair, to do all the medicure, pedicure and all the fair and lovely and all the stuff and going to gym and making all gym fitness and taking selfies in front of the mirror. නේද? ව්‍යාසයින ළමයි එම් ෆොටෝ දානවා, ෆොටෝ ගන්නවා. ඒ තරුණ කාලේ ළමයි. But this will not stand still for a long time. ගොඩක් කාලයක් ඔබේ තරුණකම කියන එක පවතින්නේ නැහැ. අපි එන්න දවසින් දවස අපි පෙවුන් නැති වුණාට වයසට යනවා. We will also grow old. Once එකවරක් he's trembling කියලා කියන්නේ වෙවුලනවා. trembling කියලා කියන්නේ වෙවුලනවා. trembling hands could not hold the plate. අල්ල ගන්න බැරි වුණා කෑම බෙදුව දවසේ පිගාන. මැටි පිගානක කෑම දෙන්නේ. පිගාන ඇල්ලුවා අල්ල ගන්න බැරි වුණා පිගාන වැටුණා. මොකද උනේ? And it fell to the ground. අප්පරසිරි පොළවට පිගාන වැටුණා and broke. පිගාන කෑලි වලට කැඩුණා. මැටි පිගානක් නේ ළමයි. මැටි පිගාන. The young wife තරුණ බිරිඳ හොඳටම ඔහුට බැන්නා. scolded. දැන් අනාගතේ බිරිඳෑවරු නේද මෙතන ඉන්නේ කෝ? පිරිමි ළමයි නෑනේ. ආ ඔක්කොම බිරිඳෑවරු තමයි ඉන්නේ. ඔන්න අනාගතේ බිරිඳෑවරුන්ට පණිවිඩේ. scolded him. බැන්න හොඳටම. අපිටත් කේන් තියනවා ළමයි නේ. සාධාරණයි. But he said nothing and only sighed. කිසිම දෙයක් කිව්වේ නෑ ළමයි. ඔළුව වෙනුව විතරයි මෙහෙම කළා. sighed. sighed. ගාලා ඔන්නෝම ඉකි ගැහුවා නැත්තම් ඔළුව වෙනුව මෙන්න මේ. sighed. වචනයක්වත් කිව්වේ නෑ එයා. එයාට හොඳටම බැන්නට එයා බැන්නේ නෑ. වචනයක්වත් කිව්වේ නෑ. Then they brought him a plastic plate. එදා ඉඳන් තාත්තගේ පුතයි පුතාගේ බිරිඳයි එයාට ගෙනලා දුන්නා plastic plate. plastic plate එකක් නැත්තම් අපි කියනවා මෙති ගානක් ගෙනලා දුන්නා. few රුපියල් පොඩි ගානකට. කමක් නෑ ඉතින් ඒක වැටෙනට කැඩෙන්නේ නෑ ළමයි. out of which he had to eat. ඒකෙන් තමයි තාත්තා එදා ඉඳන් කෑවේ. they were once එක දවසක් මේගොල්ලෝ ඉඳගෙන ඉන්නවා when the little grandson කියන්නේ මුණුපුරා. තාත්තගේ මේ පුතයි පුතාගේ බිරිඳයි ඉඳන් ඉන්නකොට ඒගලන්ගේ පුතා තාත්තගේ මුණුපුරා of 4 years එයාට වයස අවුරුදු 4යි began to wash 2 old plastic plates that he had found in the kitchen. කුස්සියේ තිබිලා එයාට හම්බෙච්ච තවත් ප්ලාස්ටික් පිගන් දෙකක් පොඩි පුතා දාගෙන හොදන. වයස අවුරුදු 4යි. What are you doing there? මොනවද පුතා ඔතන කරන්නේ? asked the father. අන්න අහනවා ළමයි අර පුතා අහනවා තාත්තගේ පුතා අහනවා එයාගේ පුතාගෙන් පුතා මොනවද ඔයා කරන්නේ? I am going to keep these two plastic plates. දැම්ම ඉඳලා හොදලා තියාගන්න එක හොඳයිනේ තාත්තේ. මම මේ පිගන් දෙක හොඳට හොදලා තියාගන්න. answered the child. කවදා හරි දවසක for father and mother to eat when I am big. මම ලොකු වුණාම මම තාත්තටයි අම්මටයි කන්න දෙන්නේ මේ පිගානේ. දැන් තාත්තයි අම්මයි 100ට කන්න දෙන්නේ මේ පිගානේනේ. මම ලොකු වුණාම තාත්තටයි අම්මටයි toy ටිකට් එකම තමයි හැදෙන්නේ කියලා කියනවා. අන්න බලන්න. The man and his wife looked at each other for a while. ටිකක් වෙලා මූණට මූණ බලාගෙන ඉන්නවා මොකද්ද මේ උනේ කියලා. And presently began to cry. එක පාටම ළමයි අඬන්න පටන් ගන්නවා හොගා. හරිද? විසුලි ලියලා ඉවරයි. Then they took the old man onto the table. අනේ අර වයසක කෙනාව ආයිත් එක්කන් එනවා ළමයි මේසෙට. තාත්තව ගණන් ගන්න එපා. අපිටත් තාත්තර වෙන ටික වෙනවනේ කියලා හිතනවනේ. කර්ම. That is what we call in Buddhism. දැන් වෙසක් මාසෙනේ. අන්න වචන මතක තියාගන්න. කර්ම. Right? What goes around comes around. ඔබ කරන දේ නැවත ඔබට ලැබෙනවා. කර්ම. Right? So තරුෂි ඉවරයි. Very good. That's the spirit. And henceforth කියලා කියන්නේ ළමයි
එදයින් පස්සේ henceforth කියන එකේ තේරුම එදයින් පස්සේ henceforth අමාශය ඉවරයි henceforth එදයින් පස්සේ always let him meet with them එදා ඉඳලා තාත්තට තමන් එක්කම කණ්ඩ බොණ්ඩ දුන්නා කිසිම වෙලාවක තාත්තව කුස්සියට දැම්මේ නැහැ likewise ඒ වගේ said nothing even he did spill a little of anything මොනවා හැලුවත් චූටි දෙයක් හැලුවත් තාත්තට බැන්නේ නැහැ කවදාවත් බැන්නේ නැහැ පොඩි පුතා පාඩමක් කියන්නවා තාත්තටයි අම්මටයි දෙන්නට සීයා දිහා බලමු right මෙන්න ඔබෙන් අහන ප්‍රශ්න ඔබ ලියාගෙන යන්න මේවා නම් මම අත්ත වශයෙන් වැඩක් නැහැ මෙන්න මේ ටික තමයි මට කියලා දෙන්න ඕන සෙලවෙන සෙමින් සෙලවෙන කියන එකට සමාන පදයක් ඡේදයෙන් ඉල්ලනවා එදා සිට කියන එකට සමාන පදයක් ඡේදයෙන් ඉල්ලනවා පෙන්නන්න බැරි පේන්න බැරි කියන අදහසට සමාන පදයක් ඉල්ලනවා පළවෙනි ඡේදයේ ඉත් කියන එකෙන් කළු පාටින් දක්වා තියෙන්නේ මොකක්ද කියලා අහනවා පළවෙනි ඡේදයේ දේ කියන එකෙන් කළු පැහැයෙන් දක්වා තියෙන්නේ මොකක්ද කියලා අහනවා ඊළඟට අවසානයේදී තමාගේ පුතාගේ බිරිඳ මෙම මහලු මිනිසාට කොහොමද සැලකුවේ කියන යන්න අදහස නිරූපණය වෙන වාක්‍යයටින් ඉරක් අඳින්න. ඊළඟට හරි උත්තරේ යටින් ඉරි අඳින්න උත්තර ලියන්න. දැන්ට ළමයි 3 දෙනෙක් ඉවරයි ඈ. දහම්ය ඉවර කරලා තියෙනවා. අපේ තරුෂි ඉවරයි. අමාශාත් වැඩේ ගොඩ දැම්මා. දිසුලි සෙනවිරත්නත් ඉන්නවා අපිත් එක්ක. So we have 3 students up to now who has completed all the work, like all the answers I guess. ඒගොල්ලෝ ළමයි අපි කියන්නත් කලින් උත්තර ඔක්කොම ලියලා අවසන් කරපු අය. So අපි මේ ටියුට් එකේ ළමයි අවසන් කරලා තිනවා ළමයි ඡේද ළමයි 25ක්. ඡේද 25කට අධික සංඛ්‍යාවක් අවසන් කරලා තියෙනවා. දැන් එතකොට අපිට අපේ A level class එකේ ඊළඟ ටියුට් එක හම්බෙන්න ඕනේ. ඊළඟ ටියුට් එක ළමයි ඔයගලන්ට ගන්න වෙන්නේ ළමයි 25. තේරුණාද? 25 තමයි ගන්න වෙන්නේ. මොකද 25 නේ රටවල් අරින්නේ. හැබැයි 25 print out එකක් නම් ගන්න බැරි වෙන එකක් නෑ. මොකද මිනිස්සු ගොඩක් වෙලාවට දුවන්නේ මේ ඔය කෑම් බීම ගන්නනේ print out ගන්න කවුරුත් දුවන්නේ නෑ ළමයි. ඒ නිසා ඔෆිස් එකේ හරි කවුරු හරි වැඩ කරනවා නම් ගෙදර හරි මොකක් හරි printing machine එකක් තියෙනවා නම් කොහොම හරි ගන්න ළමයි 25 ටියුට් එක. ටියුට් එක නෑ මම පන්තියෙන් නෑ කියලා උඩ පුරන්න එපා. ගෙදර මිනිස්සුන්ට වදයක් වෙන්න එපා. ටියුට් එක නැතත් පන්තියෙන් කරන්න පුළුවන්. වැඩේ කරන්න පුළුවන්. අපි ඩිටර්මිනන්ට්ස් කතා කරන්නේ පොඩ්ඩක් A level ප්‍රශ්නක් තියෙනවා ඒකේ. ඒක කමාරු පාඩමක් ඒක. ඩිටර්මිනන්ට්ස් ටියුට් එක අද දානවා මම ගෲප් එකට. ගෲප් එකෙන් print out එකක් ගන්න. print out එකක් ගන්න කල් තියෙනවා. මොකද 25 ආයි රට අරිනවනේ. අද 22 නේ. 23 24 25 25 රට අරින හින්දා ඔයගලන්ට පුළුවන් වෙයි. ගන්න බැරි වුණොත් එතනට ගිහලා කොරෝනා හදාගෙන දඟලන්න එපා පිස්සෙක් වගේ. පන්තියෙන්ද ටියුට් නැති වුණත් උගන්වන්න පුළුවන්. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. Tamanට එකම වෙනස තියෙන්නේ Tamanට අර උත්තර ටික දාන්න වෙන්නේ පොයින පොතේ එච්චරයි. ඒ ටියුට් එක නෑ මම පන්තියෙන් නෑ කියලා උඩු පුරන්න එපා පිස්සෙක් වගේ. මොකද ඕන තරම් කල් තියෙනවා ආයිත් පන්ති තියෙන්නේ. එතකොට ඕගලන්ට කවද්ද මේ 28 නේ. 28ත් කොහොමත් දාලා තියෙන්නේ මේවා. සංචරණ සීමා දාලානේ තියෙන්නේ. ඒ ඉඳ ළඟ තියෙන කඩේකට කොහොම හරි යවලා ටින් ගාලා print out එකක් ගන්න ටක් ගාලා print out එකක් ගත්තාම වැඩේ ගොඩ. ඒතකොට අපිට ඊළඟ මාසෙ ඉඳන් ඒ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. right. අනිත් අය ඉවරද? මෙසේජ් එකක් දාන්න අපි ටක් ගාලා. නිසේනි ඔමෙත්‍යා ඉවරද? මෙසේජ් එකක් දාන්න ලියලා ඉවර නම්. right group එකට දාලා තියෙනවා මම ටියුට් එක. group එකේ ඔක්කොමලා ඉන්නවා කියලා මම හිතනවා. group එකේ ඔක්කොමලා ඉන්නවා කියලා මම හිතනවා. මෙත්මා මොකද වුනේ මෙත්මා අපිට මැසේජ් එකක්වත් දැම්මේ නැහැ. විසේනි ඉවරයි. right මෙත්මා අපි හිතනවා මෙත්මා ඉන්නවා කියලා. how old was the boy? කෙලින්ම මෙතන දෙන්න 4 years. අනම්මනක් නැහැ කෙලින්ම 4 years. ඔබට අහන්න කිසිම දෙයක් නැහැ. ඔබ මෙතනට කෙලින්ම 4 years කියලා උත්තරේ දුන්නා නම් හරි. 4 years. හරිද? ඊට පස්සේ how old did the old man react when his son's wife scolded him when he broke the plate? මොකද්ද? he did not say anything. එයා මුකුත් කිව්වේ නැහැ. he did not say anything. එයා කිසිම දෙයක් කිව්වේ නැහැ. only sighed. ඔන්න ඔකයි උත්තරේ එන්න ඕන. right. which action caused the son and his wife to reconsider their treatment of the old man? their boy එයාගේ ඒගලන්ගේ පුතා their boy washed
පුතානේ කරේ washed මොනවද 2 plastic plates නේ plastic plate දෙකක් හේදුවනේ ආන්නේ action එක නිසා තමයි අර තාත්තටයි අම්මටයි හිතුනේ අපිත් කවදරි වයසට ගියාම අපිටත් මේ දේ තමයි වෙන්නේ කියලා. Then only they realize that one day when we become older, our boy, our daughter, our son will also treat us the same way that we have treated our father. අපේ තාත්තට සලකපු විදිහටම අපේ දරුවොත් අපිට සලකනවා කියලා පාඩමක් ඉගෙන ගත්තේ එදා තමයි. Right. එතකොට ඒක ඒ විදිහට ඔබ ලියලා තියෙන්න ඕනේ මෙන්න මේ ආකාරයට the boy should be there. Right. Which help problem of old man is not mentioned in this story. Underline. වයසක මිනිස්සයාට මේ ලෙඩ රෝග වලින් තිබ්බේ නැති ලෙඩේ මොකද්ද? තිබ්බ නැති ලෙඩේ තමයි ළමයි terrible headaches. ඔළුවේ කැක්කුම තිබුණේ නැහැ. අනිත් හැමදේම තිබුණා. ඇස් දෙක පේන්නේ නැහැ. Poor vision. Bad hearing. කන් ඇහෙන්නේ නැහැ. Weak limbs කියලා කියන්නේ ළමයි limbs කියලා කියන්නේ ළමයි අතපය. අතපය දෙකටම සමාන පදයක් තමයි ඉංග්‍රීසි වල කියන්නේ limbs. LIMBS. ඒවා රවුම් කරලා ලියා ගන්න ඕන. limbs අතපය. නේද? දැන් අපි අතට කියන්නේ hand. පයට කියන්නේ මේ මොනවාද? leg. එහෙම. එහෙම නෙමෙයි. අතපය කියන දෙකම එකපාර ලියන්න ඕන නම් limbs කියලා පාවිච්චි කරන්න පුළුවන්. limbs අතපය. තේරුණාද? අන්න ඒ වගේ පොඩි පොඩි වචන ඉගෙන ගන්න ඕන. right. දැන් මේක මෙන්න මේ ආකාරයට මැකුවා ඒ ටික ලියලා ඇති. ඊළඟට මෙතනට ගියා ළමයි මෙතන තියෙනවා මේ which of the following best expresses the way how the son and his wife treated the old man in the end. වයසක මිනිස්සයාට සැලකුවේ කොහොමද? වයසක මිනිස්සයාට අන්තිමට සැලකුවේ මේ තියෙන ගෞරවාන්විතව සහ සමානව සැලකුවා. මේ තියෙන respect කියලා කියන්නේ ගෞරවාන්විතව, equal කියලා කියන්නේ සමානව. හරිද? respect and equal. ඊළඟට para number 1 වල it කියලා කියන්නේ මම කියන්නේ soup. ඔන්න ඕක තමයි දෙවෙනි එකට එන්න ඕනේ. son and his wife. son and his wife. ඔය දෙක තමයි උත්තර වලට ආවේ. right. බලන්න උත්තර හරිද කියලා සාර්ථකද කියලා බලන්න check whether your answers are correct. check whether your answers are correct. sir ඔව් කියන්න පුතා. sir දෙවෙනි එකට මොකක්ද වෙන්නේ sir? හතරවෙනි එකේ දෙවෙනි එකද නැත්නම් දෙවෙනි මුල් ප්‍රශ්නේද? දෙවෙනි full ප්‍රශ්නෙට. ඒකේ උත්තරේ ආවේ මෙන්න මේකනේ. එයාට නැති ලෙඩේ තමයි ළමයි terrible headaches. මෙන්න මේක උත්තරේ ආවේ 3. උත්තරේ ආවේ 3 වෙනි නිල් පාට කරලා තියෙන්නේ. right. මෙන්න මේක තමයි ආවේ 4ට. sorry 3ට. ඔය තියෙන 3 උත්තරේ රතු පාටින් දාලා තියෙන්නේ. 4 උත්තර දෙක ලියලා තියෙන්නේ. හරිද? right. right. දැන් මේක මකනවා. right. right. සමාන පද ලියන්න. මෙන්න මේකට ලියන්න ඕනේ අපි කියනවා trembling. trembling කියලා ලියලා තිබ්බනම් හරි. trembling. කාලෙන් කාලට කියලා කියන්නේ henceforth. ඔන්න ඔය උත්තරේ තිබ්බනම් හරි. මෙතනට එන්න ඕනේ disgusting. ඔන්න ඔය උත්තරය ආවනම් හරි. whether your answers are correct. බලන්න ඔබේ පිළිතුරු නිවැරදිද කියලා. right. right. Niseni says that she has got all the answers. Hari. Hari. right. දැන් පොඩ්ඩක් මේක ඉවරයි නේ ඔක්කොම ටික කරලා කවුද අපේ මේ කවුද දිසුලි did we complete all තරුෂිගේ 3යි තුන්වෙනි එකේ උත්තරය ආව නැත්නම් තරුෂි හරියට ගත්තද තරුෂි ඔව් සර් හරි. හරිනේ right හරි. දැන් මෙන්න මේක මතක තියාගන්න හැමෝම ගන්න ලියන පොත. රචනාවල් ලියන්න මේ දෙන්නේ බය වෙන්න එපා. අද පොඩ්ඩක් කියලා දෙන්න යන්නේ effective learning කියන කෑල්ල මේක අපි වෙනම කරනවා. අද පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. ඒක මට චුට්ටක් කියලා දෙන්න ඕනේ. මේ අපි කොහොමද රචනාවක් දැන් අපි සාමාන්‍යයෙන් නිකන් අපිට හිතන හැමදේම ලියනවනේ. එහෙම ලියන්න බෑ ළමයි. ඒක නෙමෙයි මම මේ කියලා දෙන්න යන්නේ effective learning කියන එක මෙන්න මේකේ ළමයි අපි පොඩ්ඩක් ඔයගලන්ට උගන්වනවා ඉංග්‍රීසි වල අපි කොහොමද පිළිවෙලකට ලියන්නේ. ලියනවා තමයි හැමෝම ලියනවා හරි දක්ෂයි.
එහෙම මේ පිළිවෙලකට ලියන්න එපා. එන්න ඒක චුට්ටක් මම ඔයගලන්ට කියලා දීලා අද පොඩි වැඩක් දෙනවා කරන්න ගෙදරදී. පොඩි දෙයක් ලොකු දෙයක් නෙමෙයි බලන්න try කරලා තනියම try කරලා බලන්න මේක පුළුවන්ද කියලා. දැන් මම මේකට කියන්නේ ළමයි අපි මේක ඉංග්‍රීසි වල කියන්නේ effective writing කියලා. අලුත් දෙයක් මේක පොඩ්ඩක් ඉන්න ඔයගොල්ලෝ ක්ලාසස් වල ඉංග්‍රීසි පන්ති වල මේක උගන්වලා නැහැ. ඒ නිසා මේ පොඩ්ඩක් මේක බලන්න ඉස්කෝලේ ඉංග්‍රීසි ටීචර්ත් මේක උගන්වන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේක ඉගෙන ගත්තොත් ඕගලන්ට ওই රචනා එහෙම ලියන්න යද්දී ලකුණු අඩු වෙන එක නතර කරගන්න පුළුවන්. හරිද? මම මේ කියලා දෙන්න යන්නේ අපි දෙයක් ලියනකොට අපි දෙයක් ඉංග්‍රීසියෙන් මොකක් හරි මාතෘකාවක් යටතේ ලියනකොට ඒවා අපි පිළිවෙලකට පෙළ ගස්වලා ලියන්නේ කොහොමද? ලියන්න පුළුවන් ඕන මෝඩයට ලියන්න පුළුවන්. ලියන එක නෙමෙයි වැඩේ. It is not about writing. It's how to write these points, how to write these things accordingly. පිළිවෙලකට කොහොමද ලියන්නේ? මම මේක සරල උදාහරණයක් ඇසුරෙන් ඕගලන්ට පැහැදිලි කරන්න. දැන් අපි හිතමු ඕගොල්ලෝ ලියනවා කියලා මොකක් හරි රචනාවකට මාතෘකාවකට රචනාවක් විස්තරයක් නිකන් බලන්නකො අපි නිකන් ගමු උදාහරණයක් environmental pollution. පරිසර දූෂණය. මේක හරි ජනප්‍රියයිනේ. environment pollution. දැන් ඕක ගැන ඕගොල්ලෝ මොන හරි ලියන්න යද්දි සාමාන්‍ය O level ළමෙක් O level ඉගෙන ගන්න ළමෙක් එයා මේ මාතෘකාවට අදාළ හැම මගුලම ලියනවා. A level ළමයෙක්ගෙන් අපි ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. A level ළමයා මේක ලියන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල තමයි මම ඕගලන්ට අද කියලා දෙන්නේ. හොඳට බලා ගන්න. ඊට පස්සේ මම මාතෘකාවක් දෙනවා. ඒ මාතෘකාවට අනුව ඕගොල්ලෝ මට මේක පෙළගස්සලා දෙන්න ඕනේ. සර් මේක මෙහෙම ලියුවොත් තමයි හරි කියලා. දැන් ඔන්න මාතෘකාව තියෙනවා. මාතෘකාවට අනුව අපිට පුළුවන් ඉස්සෙල්ලාම දෙන්න ළමයි. අපි මේකට කියනවා ළමයි thesis statement එක කියලා. thesis statement එක කියලා කියන්නේ මේකට. ඒ කියන්නේ මාතෘකාව අපි පොඩ්ඩක් අඳුන්වලා දෙනවා. හරිද? මුලින්ම අපි දෙනවා what is environment. what is environment? මොකද්ද පරිසරය කියලා කියන්නේ? ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා අපි උත්තරේ ලියනවා. right? environment is පරිසරය යනු environment is the surrounding around us. අපව වටදී වටපිටාව වේ. around us. ඔන්න ළමයි අපි ඒකට උත්තරෙත් දුන්නා. ප්‍රශ්නේ අහලා අපි උත්තරේ දෙනවා. හරිද? what is surrounding around us. ඊට පස්සේ අපි දැන් පරිසරයට අයිති දේවල් ටිකක් කියනවා. right? අපි ලියන්න පුළුවන් මෙහෙම. we can divide environment into two categories. ඒ කියන්නේ වර්ග දෙකකට පරිසරය බෙදන්න පුළුවන්. that is natural and artificial. තාම යන්නේ පළවෙනි ඡේදය අපි හරිද? natural environment ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න මේ මාර වටිනවා. consist of natural environment consists of ස්වභාවික පරිසරය අඩංගු වෙනවා. trees, waterfalls and all other natural elements. ඕකටම අපි ගිහිල්ලා අපි කියනවා ආටිෆිෂල් එකත් අපි විස්තර කරනවා. ආටිෆිෂල් එන්වයරන්මන්ට්. දැන් මේ තාම අපි ඉන්ට්‍රොඩක්ෂන් එක ලියන්නේ ඈ. මට කියලා දෙන්න ඕනේ මේක නෙමෙයි. මම මේ නිකන් ලියන් යන්නේ මේක පොඩ්ඩක් ඕනට කියලා දෙන්න මේ වෙන දෙයක්. මේක නෙමෙයි මට කියලා දෙන්න ඕනේ. ආටිෆිෂල් එන්වයරන්මන්ට් contains සමන්විත වෙනවා all the man made things. right. දැන් අපේ මාතෘකාව environment නෙමෙයිනේ. දැන් මේක අපි මේ මාතෘකාව අපි විස්තර කරාට අපි කතා කරන්න යන්නේ environment ගැන නෙමෙයිනේ. environment pollution ගැන. ඒ කියන්නේ අපි මාතෘකාව that is our topic. දැන් A level ළමයේ රචනාවක් ලියද්දි මේක පෙළගස්වන්නේ කොහොමද? ඕන මාතෘකාවක් පෙළගස්වන විදියක් තියෙනවා. ඒ වලට ලකුණු ලැබෙනවා. නිකන් O level කාලේ වගේ හිතන ඒවා හිතලු ලියන්න බෑ. තේරෙනවද? මේක advanced level උසස් පෙළදී රචනා මාතෘකා අපි අරන් යන විදි තියෙනවා. වෙනම ක්‍රමවේදයකට මේක ලියන්නේ ඔයගලන්ට තේරෙයි. සර් ලියන විදිය සම්පූර්ණ වෙනස්. අපි ලියනවට වඩා රචනාව කියලා. මේ බලන්න. දැන් ඔය ආරම්භක ඡේදය ඔබට කැමති විදියකට දෙන්න පුළුවන්. ඒකට උපරිමයයි ඕන නම් වාක්‍ය පහක්වත්. ඔය වගේ විවිධ විදියට ඔබට තව මේකට එකතු කරන්නත් පුළුවන්. දැන් අපි කෙලින්ම යන්නේ අපේ මාතෘකාවට environment pollution can happen in several ways.
පරිසර දූෂණය සිද්ධ වෙන්න පුළුවන් විවිධ ක්‍රමවලින්. Environment pollution can happen in several ways. There can be water pollution, water, air, land, water, air, land, noise, water, air, land and noise. හරි දැන් තමයි මගේ පාඩමට එන්නේ. දැන් ඔයා ලියනවා මුලින්ම ඔය දැන් අපි ලයිස්තුවක් දුන්නානේ පොලියුෂන් එක වෙන විදිය ගැන. ඒකෙදි ඔයා පටන් ගන්නවා මෙන්න මෙහෙම. මෙන්න බලා ගන්න. ඔයා මුලින්ම ලියනවා firstly we will discuss about මුලින්ම කතා කරන්න යන්නේ water pollution. ආන්න හොඳට බලා ගන්න. water pollution කියලා දීලා ඔයා මෙතන full stop එකක් දෙන්න නැතුව මෙන්න මෙහෙම semicolon එකක් දෙන්න. හොඳට බලන්න. මෙන්න මෙතන firstly එකට අපි ඔයා පොඩි ක්‍රමාවක් දෙනවා. දැන් ඔයා විස්තර කරන්න යන්නේ water pollution කියන එක. දැන් ඔයා මේ කියලා තියෙන්නේ water pollution කියන මාතෘකාව ඔයා ගන්නවා කියලා. මේ තියෙන්නේ ඒකට. අපි මෙන්න මේකට කියනවා opening sentence. නැත්නම් opening මෙන්න මේ පුංචි වාක්‍ය කෑල්ලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ opening sentence එක කියලා. මේක බලා ගන්න රචනාවලට මාර වැදගත් නේ. ඔය ලියපු කෑල්ලට අපි කියන්නේ මේ opening sentence. ඒක තමයි පොඩි open එකක් දෙන්නේ. අපි ඔන්න පටන් ගන්න යන්නේ දැන් විස්තර කරන්න. opening sentence කියලා මම මෙතනින් දෙන්නම්. හරි right මෙන්න මේකට මම කියනවා opening sentence එක කියලා. මම ඒක මෙතන තියෙනවා opening sentence. හරිද? දැන් තරුෂි ඔයා මෙතන ඉඳන් විස්තර කරන්න ඕනේ. මේ ඡේදේ පුරාවටම ඔයා මෙතන ඉඳන් විස්තර කරන්න ඕනේ ජලය දූෂණය වෙන ක්‍රමවේද ගැන පමණයි. තේරෙනවද දිසුලි මම කියන එක? අමාෂා. දැන් ඔයා පටන් ගත්තනේ firstly කියලා. දැන් ඔයා firstly කියලා මෙතනින් පටන් ගත්තම මේ ඡේදේ පුරාවටම අමාෂා ඔයාට ලියන්න පුළුවන් ජලය දූෂණය කරන විදි ගැන පමණයි. ඔන්න ඔක ඔයාට තේරෙන්න ඕන මම මොකද්ද කියන්නේ කියලා. වෙන කිසිම දෙයක් ගැන ඔයාට මේ ඡේදය ඇතුලේ ලියන්න බෑ. හරිද? වෙන කිසිම දෙයක් ගැන ඔයාට මේ ඡේදය ඇතුලේ ලියන්න බෑ. හරිද? firstly we will discuss about spelling වැරද්දක් තියෙනවා පොඩ්ඩක් ඉන්න මම හදන්නම් water pollution. දැන් ඔයා ගත්තේ ජල දූෂණය ගැන කතා කරන්න. දැන් මෙතනින් මෙන්න මෙහෙම semicolon එක දුන්නාට පස්සේ the whole introduction in the third paragraph is about සම්පූර්ණ introduction එක දෙන්න ඕනේ third paragraph එකේ මොනවාද? ජලය දූෂණය වෙන ක්‍රමවේද ගැන විතරයි. ඒ මැද්දෙන් පසත් දූෂණය වෙනවා අපේ ගෙවල් පැත්තේ ගඟක් තියෙන. ඒව ලියන්න බෑ. මෙන්න මේකට තමයි අපි කියන්නේ effective writing කියලා. ඒ කියන්නේ ඔබ ලියන එක මට හොඳට පැහැදිලි වෙන්න ඕන. මේක අස්සට වෙන දේවල් ගෙනල්ලා ඔබන්න බෑ. දැන් ඔයාලා මෙතනින් පටන් ගන්න පුළුවන් ජලය දූෂණය වෙන ක්‍රම. දැන් ඔයා මෙතනින් පටන් ගන්නවා ලියන්න පටන් ගන්නවා කො ජලය ගැන විතරනේ කතා කරන්නේ. දැන් ඔයාලට දීලා තියෙන chance එක ජලය ගැන කතා කරන්න විතරයි. දැන් ඔයා ඒ යටතේ ඔයාගේ sub topics අරන් එන්න. හරිද? ඔයා ඒ යටතේ ඔයාගේ sub topics අරන් එනවා. ඔයා ලියනවා මෙහෙම. හරි? right. ඔයා මෙහෙම ලියනවා there are a lot of water resources in Sri Lanka. There are a lot of water resources in Sri Lanka. ලංකාවේ ගොඩාක් තියෙනවා මොනවාද? දැන් ඔයා මෙතනින් තමයි අත්‍තරම පටන් ගන්න ඕනේ. මට මේක මෙතනින් දෙන්න බැරි වුණා ඔයාට. There are a lot of water resources in Sri Lanka. right? ඔන්න ඒක කිව්වා. right? ඊට පස්සේ ඔයා ලියනවා ශ්‍රී ලංකා කියලා මෙයා full stop එක දීලා ඔයා ලියනවා most of the people හරිද? most of the people PEOPLE dispose බැහැර කරනවා dispose garbage into waterways. ඔන්න දැන් අපි 10 එකක් ලිව්වා. හරිද? එක පොයින්ට් එකක් ඒ යටතේ ලිව්වා. ඊට පස්සේ ජලය දූෂණය වෙන පොයින්ට් එකක්. දැන් ඒ ගැන තව ලියන්න යන්න එපා. එකක් ලිව්වනේ දැන්. ඒක ඇති. හරිද? දැන් ඒක අපි මෙතනින් මෙහෙම පොඩ්ඩක් මම උඩට කරන්නම්. ඒතර කට්ටියට හොඳට පේනවා මේක. right? right. මෙන්න මෙහෙම කරාම right. දැන් ඔයා එක පොයින්ට් එකක් ලියලා තියෙන්නේ ළමයි. මේ තියෙන ඔයා ලියපු පොයින්ට් එක. එක පොයින්ට් එකක් තමයි මෙන්න මේ water resources කතාව. ඒක එතනින් ඉවරයි. හරි. හැබැයි තාම ජලය ගැන තමයි කතා කරන්නේ. වෙන එකක් මොකක් හරි. වෙන එකක් එකම ඡේදේ. හරිද? එකම ඡේදේ වතුර ගැන විතරයි කතා කරන්නේ. ඊට පස්සේ තව එකක් ගේනවා lot of factories මේ මොනවාද කම්හල් මගින් right dispose chemicals into waterways. හරිද? අන්න
සමහර ආයතන වලින් ළමයි මේකට අරන් යනවා මේ ජලයට දානවා ළමයි විවිධ රසායන ද්‍රව්‍ය. හරිද? දෙකයි. තව පොයින්ට් එකක් එකතු කරනවා. තව පොයින්ට් එකක් මොකක් හරි දානවා. right? Some people, some farmers put මොනවද දාන්නේ pesticides කියලා කියන්නේ මොනවද? pesticides කියලා කියන්නේ කෘමිනාශක. pesticides and weedicide කියන්නේ මොනවද? නාශක. Some farmers put pesticides and weedicide to rivers and lakes. ඔන්න ළමයි ඔයා දැන් මේක දූෂණය වෙන ක්‍රම තුනක් කිව්වා. weedicide to lakes and rivers. දැන් හොඳට බලන්න අපේ කවුද අමාෂා විසුලි අපේ නිසේනි අපේ කට්ටිය ඔක්කොම බලන්න අපි රචනා ලියද්දි මේ ක්‍රමය අනුගමනය කරන්නේ. මේකට අපි කියනවා effective writing. හැම වෙලේම අපි එසේ එකක් ලියද්දි මෙහෙම point out කරන්න ඕනේ. දැන් බලන්න ඔයා මේකේ මේ තියෙන opening sentence එකක් ඔයා ගත්තා. දැන් ඔයාලට මම මේක වෙන කලයකින් පෙන්නන්නම්. මේවා ඔක්කොම ළමයි sub points. මේ ඔයා ඔක්කොම ලියන ඒවා ළමයි sub point. ඇත්ත කතාව නෙමෙයි. මේ තියෙන මේ ඔක්කොම ළමයි මේ එක sub point එකක්. first point එකේ එක sub point එකක්. වතුර ගැන විතරයි කියන්නේ. first point එකේ දෙවෙනි sub point එක තමයි මේ. දැක්කද? ඊළඟට first point එකේ දෙවෙනි තුන්වෙනි sub point එක තමයි මේ. දැන් ඇති. දැන් වතුර ගැන කතා කරා ඇති. වතුර ගැන කියලා කියන්නේ ඔයා මුලින්ම කතා කරේ water pollution. දැන් water pollution ගැන කතා කරා ඇති. දැන් ඔයා ගත්තේ පළමුව කියලානේ. firstly. දැන් ඔන්න ලස්සන්ට පිළිවෙලට වතුර දූෂණය වෙන ක්‍රම තුනක් ගැන ඔයා ලියලා තියෙනවා. ඔයා ලියන්නේ එහෙම නෙමෙයි. ඔයා වතුර දූෂණය මැද්දට දානවා පස දූෂණය, ඊට පස්සේ ශබ්ද දූෂණය, ඊට පස්සේ හැම එකම දානවා පාරේ කුණු විසිකරන එක, ඩෙන්ගු මර්ධනය. එහෙම ලියන්නේ නැහැ. එහෙම ලියන්නේ නැහැ. මම දැකලා තියෙනවා ළමයි එහෙම ලියනවා O level කාලේ වගේ එහෙම ලියන්නේ. මේක පිළිවෙලට යන්න ඕනේ. හැම paragraph එකකම තියෙනවා introductory opening sentence එකක්. මේ තියෙන්නේ ඒක first one. Then under that introductory opening sentence you can give lot of things which are related to the opening sentence. ඒවා ඔක්කොම relate වෙන්න ඕනේ ඔයා ලියන opening sentence එක. තේරෙනවද? sentence විදියට නිසේනි paragraph එකකට එකතු කරන්න ඕනේ. තේරුණාද ඔයාලට මං කියන එක? sentence රූලක් කියලා රූලක් නෙමෙයි. ඔයා ලියන තුන්වෙනි ඡේදයේ ඔයා ලියන sentence ඔක්කොම අදාළ වෙන්න ඕනේ පුතේ. දෙවනි ඡේදයේ මාතෘකාව තුන්වෙනි ඡේදයේ මාතෘකාවට මේ තියෙන මාතෘකාව අර මෙච්චර දවස් ඔයගොල්ලෝ ලියන ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා ලකුණු දෙන්නේ නැත් එක. දැන් බලන්න මේ තියෙන්නේ මාතෘකාව. ඔයා ලියන වාක්‍ය 5-6ම ලියවෙන්න ඕනේ ඒ ඡේදයට අදාළව. ඔයා කතා කරන්නේ ජල දූෂණයනේ. You are going to discuss about water pollution. ඒ water pollution එක ඇතුලේ හැමදේම කියන්න පුළුවන්. මාළු මැරෙනවා, අරම වෙනවා, මේම වෙනවා. ඒක නැද්දෙන් ඩෙන්ගු මර්ධනය එහෙම දාන්න බෑ. O level කාලේ දන්න සබ්බ සකල මනාව ඔක්කොම මේකට දානවා. එහෙම එසේස් ලියන්නේ නෑ ළමයි. ඒක සම්පූර්ණ වැරදි ක්‍රමයක්. අපි O level කාලේ ඔයගලන්ට කියනවා කැමති එකක් ලියා ගන්න. එහෙම ප්‍රශ්නයක් නෑ අනම්මනම්. හැබැයි ළමයි ඒක සම්පූර්ණ වැරදි ක්‍රමයක්. මම මේ පොඩි අපිට මේ වගේ බබා හුකුම් මාතෘකා එන්නේ නෑ ළමයි අපිට. ඒක මුලින්ම කියන්න ඕනේ. මේ බබා හුකුම් මාතෘකා ඒ level වලට එන්නේ නෑ. මීට වඩා මේ සංකීර්ණ වෙන්නේ. නමුත් මට මේක පැහැදිලි කරන්න ඔබට මේ මාතෘකාව හොඳයි. පළවෙනි දවසේ හරිද? මම දැන් ඔයා බලන්න ඒක පටන් ගත්ත විදිය බලන්න. firstly ප්‍රථමයෙන්ම අපි සාකච්ඡා කරමු ජල දූෂණය ගැන. ලංකාවේ පවතින විශාල ජල මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් පවතී. ඒවායින් බොහෝ මිනිසුන් ඒවාට ඩිස්පෝස් බැහැර කරන්නේ විවිධ අපද්‍රව්‍ය වේ. ඒ අතර තවත් සමාගම් මගින් විශාල වශයෙන් කෙමිකල්ස් නැත්නම් අපි කියනවා රසායන ද්‍රව්‍ය බැහැර කරනු ලබයි. සමහර ගොවියන් තමා භාවිත කරනු ලබන කෘමිනාශක සහ වල්නාශක ගංගාවලට සහ මේ ඇල මාර්ගවලට එකතු කරනු ලැබේ. ලේක්ස් කියලා කියන්නේ ඇල මාර්ග. දැන් ඔන්න පළවෙනි තුන්වෙනි ඡේදය ඉවරයි. තව දුරටත් ඔයාට කිසිම ඡේදයක water pollution ගැන කතා කරන්න බෑ. ඉවරයි ළමයි. ආයි තව දුරටත් දාන්නේ. I hope you can understand, right? දැන් යනවා මොකද ළමයි ඊළඟ ඡේදය. දැන් water pollution වලට පස්සේ ගත්තේ මොකද්ද? air pollution තමයි ගන්න යන්නේ. හරිද? firstly කියලානේ ගත්තේ. secondly දෙවනුව එහෙම පිළිවෙලට ගන්න ඕනේ. එහෙම ගත්තම ලස්සනයි ළමයි. secondly දෙවනුව let's discuss අපි සාකච්ඡා කරමු. let's discuss about air pollution. let's discuss about air pollution. අන්න ගන්නවා දෙන්න ළමයි මෙන්න මෙහෙම ඔයා දැන් ඒ සම්බන්ධ වැඩි විස්තර නේ දෙන්නේ. එතකොට ඔයා දෙන්න ඕනේ full stop එක නෙමෙයි full stop එක දීලා මෙන්න මේ වගේ semicolon එකක් තමයි දෙන්න ඕනේ. ඔන්න ඔය වගේ දෙන්න ඕන ළමයි semicolon එකක්. ඔය ඉතින් secondly let's discuss about air pollution. අන්න ළමයි semicolon එකක් දීලා කියන්න යන්නේ. ඒ semicolon එකෙන් පෙන්නන්නේ දැන් තවදුරටත් මම විස්තර කරන්න යන්නේ ඒ ගැන කියලා. right දැන් ඔයා පටන් ගන්නවා ඕන්න. Air is something that we need to survive, right? Nobody can live. දැන් ඔය ඔක්කොම විස්තර දෙනවා ඒකට අදාළව. Nobody can live without oxygen. Nobody can live without oxygen.
කාටත් ඔප්ෂන් දෝ ජීවත් වෙන්න බෑ right some people dispose lot of poisonous gases to the air දැන් වෙන එකක් ලියන්න ඕන ඒක හරිද some vehicles some factories කියලා ගමු some factories are emitting different gases to the environment which are harmful to us ඔන්න දෙවෙනි එක factories ගැන වෙනම කියනවා මිනිස්සු ගැන වෙනම කියනවා හරිද right ඊළඟට අපි ලියනවා අන්තිමට people have to be aware මිනිස්සු පරිස්සම් වෙන්න ඕනේ දැනුවත් වෙන්න ඕනේ aware about diseases like corona which will be through the air ළමයි points තුනක් ගෙනා දැන් මගේ introductory line එක මොකක්ද මම පෙන්නන්නම් ඔබට දැන් මේකේ මට තියෙනවා introductory line එකක් second ඡේදෙ මෙන්න මේක තමයි ළමයි introductory line එක දැන් මේ line එකට අනුව තමයි මේ හැමදේම කියන්නේ ඔය කොළ පාටින් පෙන්නලා තියෙන introductory line එක මෙන්න මේ ටික ඔක්කොම මෙතනින් මෙන්න මේ ටික සේරම මෙතනින් පටන් ගත්තා මෙතන පොඩි විස්තරයක් දීලා තියෙන එහෙම දෙන්න පුළුවන් ඕගලන්ට right ඒක ඔයාලට එහෙම දෙන්න පුළුවන් මේකේ ඔක්කොම ටික කොළ පාට වෙනවා ළමයි හරි තොරේ ඔයාට ඒක දෙන්න පුළුවන් මෙන්න මේ කොළ පාට මේ නිල් පාට ලයින් එක මම මේ highlight කරලා තියෙන එක තමයි අපේ fourth passage එකේ මුල් කොටස. ඊතුරු ඔක්කොම points ලියන්න ඕනේ ඒ passage එක ඇතුලේ. ඒ passage එකට අයිති වෙන ඒවා. ඒ කියන්නේ වායු ගෝලය සහ වායු වලට අදාළ විස්තර. ඔහොම ලියාගෙන ඉන්න ඕනේ. අපි ඒ වලට කියනවා supporting ideas කියලා. අන්න ඔය විදිහට ළමයි. දැන් අපි තුන්වෙනි ඡේදයකට යනවා නම් හරිද අපිට යන්න පුළුවන් මේක දැන් සංඛ්‍යාත්මක වශයෙන් යනවා නම් thirdly. හරිද ඔහොම යන්න පුළුවන්. thirdly fourthly ඔහොම යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් එහෙම යන්න නැතුව අපිට ගන්න පුළුවන් first කෙනෙක් කොහොමද මුලින් ගන්න පුළුවන්. next කියලා ඊට පස්සේ ගන්න පුළුවන්. ඊට පස්සේ then කියලා ඊට පස්සේ ගන්න පුළුවන්. ඉවර කරනවා නම් අපිට finally කියලා දාන්න පුළුවන්. ඔය වගේ වචන use කරන්න පුළුවන් මොකටද? paragraph එකේ introductory part එකට. පටන් ගද්දි ඊට පස්සේ ඒකට දාලා points යනවා. අපේ නිසේනිය ඇහුවා අපි ලියන්න ඕන වාක්‍ය විදියටද කියලා නැහැ. අපේ වාක්‍ය ටික තියෙන්න ඕනේ අදාළ ඡේදය ඇතුලේ. ඡේදය ඇතුලේ තමයි ලියවෙන්න ඕනේ. හැබැයි ඒ ඡේදයට අදාළ වාක්‍ය විතරයි. ඡේදයට අදාළ නැති වාක්‍ය දැම්මාම කියවන කෙනාට ඒක කියව ගන්න අමාරුයි. අදාළ නැති දෙයක් ලියලා දී. දෙවෙනි මාතෘකාවේ අර්ථය ඔබ කතා කරන්නේ under the second topic you are going to write about air pollution. ඒකට අදාළ ඒවා විතරක් කියන්න. වෙන ඒවා කියන්න එපා. දැන් මම essay types පුරුදු කරද්දී ඔක කියලා දෙන්න. මෙන්න මේක ළමයි ප්‍රැක්ටිස් කරන්න. මේක තමයි ළමයි ලියන්න හොඳම ක්‍රමය. හරිද? ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ ලකුණු නැති වෙන ළමයි grammar වලටත් වඩා මේ ලියන එකේ ළමයි proper arrangement එකක් නේ. ඔහේ ලියාගෙන යනවා. ඒක arrange කරන විදියක් තියෙනවා. මම හිතනවා දැන් ඔයගලන්ට මේක තේරෙන්නේ නැති කියලා. අපි වෙන උදාහරණයක් කරන් ලියන්න නැතුව අපි වෙන උදාහරණයක් කරන් topic එකක් අරගෙන මේ topic එකේ අර්ථය කතා කරන දේවල් බලමු. දැන් බලන්න පොඩ්ඩක් advance මේක ලියාගෙන ඉවරද දන්නේ. කවුද අපේ දහම්ය ලියාගත්තද? ඔව් සර්. right හරි. දැන් අපි චුට්ටක් මීට වඩා අමාරු එකක් ගමු. පොඩ අමාරු මාතෘකාවක් ගමු. ඒක තමයි ළමයි මේ online learning. දැන් මේ දවස්වල හරියට කතා වෙනවනේ. හරිද? අපේ මාතෘකාව තමයි ළමයි disadvantages of හරිද? මේක ඔයගොල්ලෝ මට ලියලා දෙන්න ඕනේ. disadvantages of online learning. ඒ කියන්නේ මේ online ළමයිට උගන්වන එක සාර්ථක නැත. ඔක තමයි ඔබට රචනාව හම්බෙන්නේ. හරිද? රචනා මාතෘකාව. disadvantages of online learning. දැන් ඔබ ඉස්සෙල්ලම right disadvantages of online learning. ඔක තමයි ඔබට ඇවිල්ලා තියෙන රචනා මාතෘකාව. මේ තියෙන ඔබේ රචනා මාතෘකාව. දැන් ඔබ මේ රචනා මාතෘකාව මෙහෙම කරලා ගත්තා. දැන් ඉස්සෙල්ලම ඔබට හම්බුනාම ඔබ ලියන්න ඕනේ ළමයි thesis statement එක මුලින්ම දෙන්න ඕනේ ළමයි. අපි ඒක බලමු. statement එක මොකක්ද මුලින්ම ඔයා දෙන්නේ කියලා බලමු. අපි මේක පල්ලෙහාට ගෙනාවා. ඔයා මුලින්ම ගන්නවා ළමයි මෙතන statement එක විදියට what is online learning.
what is online learning නැත්නම් අපිට මේක විස්තර ගන්න පුළුවන් online learning is distant education by using internet and electrical equipment. ඒ කියන්නේ දුරස්ථ මාර්ගගත අධ්‍යාපනය කියලා කියන්නේ online learning කියලා කියන්නේ හරි මෙයා කියනවා online learning කියලා කියන්නේ is distant education දුරස්ථ අධ්‍යාපනය ඒකට භාවිත කරනවා අන්තර්ජාලය සහ electrical equipment නැත්නම් අපි කියනවා මේ electrical කියලා කියන්නේ electronic equipment කියලා කියන්නේ උපාංග. දැන් මේක තමයි thesis statement එක. මේක ළමයි අනිවාර්යෙන් ලියන්න ඕනේ. විස්තර කරලා දෙන්න බෑ මාතෘකාව චුට්ටක්. ඔන්න ඕක ලියනවා. දැන් ඕක යටතේ අපි කතා කරන්නේ advantages ද disadvantages ද වාසිද අවාසිද අපි කතා කරන්නේ අවාසි. we are going to get disadvantages. ඉස්සෙල්ලම ඡේද තුන කඩා ගන්න ඕන. හොඳට බලන්න. වෙන දේවල් කරන්න එපා. බලාගෙන ඉන්න පට්ට වැදගත්. මෙතන පළවෙනි ඡේදේ. ඡේද තුනයි මම ලියන්නේ. මගේ රචනාවේ මම ඡේද තුනයි ලියන්නේ කියලා මම හිතාගෙන ඉවරයි. ඕගොල්ලෝ කැමති ගානක් ලියන්න. මෙන්න මෙච්චරයි. මගේ ඡේද තියෙන්නේ ඡේද තුනයි. මගේ රචනාවේ තියෙන්නේ ඡේද තුනයි. ඡේද තුනේ මාතෘකා තුන. පළවෙනි මට තියෙන ප්‍රශ්නේ තමයි right මම මෙතන ලියනවා. online අවාසිනේ. online education will affect බලපානවා. මොකටද? මේක බලපාන්නේ smooth functioning of learning. ඒ කියන්නේ අධ්‍යාපනය ඔන්ලයින් ක්‍රමයේ යටතේ නිසි පරිදි පවත්වාගෙන යන්න බෑ. අපි ඒක කතා කරමු එකේ. දෙක online education අවාසි ඔක්කොම is not effective. පදායි නෑ. හරිද? තුන online education can cause මොනවාද health problems. ඔන්න ළමයි මාතෘකාව තුන. දැන් අපේ දිසුලි මේ මාතෘකා තුන ඇරෙන්න දිසුලි වෙන කිසිම මාතෘකාවක් ගැන මේ රචනාවේ ලියවෙන්න බෑ. දැන් අපි බලමු පළවෙනි මාතෘකාව. This is my first point. First in paragraph. This is the topic of the second paragraph. This is the topic of the third paragraph. මගේ රචනාවේ ඡේද තුනයි තියෙන්නේ. පළවෙනි ඡේදේ මේක online education will affect smooth functioning of learning. අපි අධ්‍යාපනය කරගෙන යද්දී ඒකේ අඛණ්ඩභාවයට බාධා ඇති වෙනවා. දෙවෙනි එක ඒක ඵලදායීතාවය නැහැ. තුන්වෙනි එක සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙනවා අන්තර්ජාලයෙන් අධ්‍යාපනය ලබද්දී. එක යටතේ ලියන්න පුළුවන් points තියෙනවා අපේ කවුද නිසේනි. නිසේනි ඇහුවේ ඕක තමයි. දැන් බලන්න නිසේනි පළවෙනි එක යටතේ ලියන්න පුළුවන් points මොනවද? ඔන්න බලන්න points බලන්න. දැන් point wise ලියන්නේ මම. ඒක යටතේ point එක පළවෙනි point එක. හරිද? Education becomes interrupted කියන්නේ බාධා වෙනවා. Education becomes interrupted බාධා වෙනවා due to දැන් අපිට අද ඒක උනානේ ළමයි. අපිට අද ඒක උනානේ නේද? connection problems. ඔන්න ඕවා එනවා. connection problems. internet problems. හරිද? internet problems. and ඒ විතරක් නෙමෙයි අපිට මේ ඔක්කොම උනා ළමයි. දැනුත් තව ටිකකින් වෙයිද දන්නේ. and මොනවාද? extreme weather condition. ඒ නිසා ළමයි අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. අන්තර්ජාල පාසුකම් මේන් කියලා වෙලා යනවා. නැත්තම් කාලගුණය අනම්මනම් වෙනවා. ඔන්න මේ දිසුලි මේ එක පොයින්ට් එකක්. මේ තියෙන এডুকেෂන් මේ ඔන්ලයින් এডুকেෂන් වල තියෙන මේ අපේ සියුම් අධ්‍යාපන ක්‍රමවේදයේ බිඳවැටීමට බලපාන එක හේතුවක් මේ. ඔය හේතුව විතරක් මදි. තව හේතු හොයන්න ඕනේ සියුම් අධ්‍යාපනයේ බිඳවැටීමේ යටතේ. තව මොනවාද වෙන්නේ? සියුම් අධ්‍යාපනයේ බිඳවැටෙන තව මොනවාද වෙන්නේ? තව පොයින්ට් එකක් හොයලා ඕකට එකතු කරනවා අපි. තාම ඉන්නේ first paragraph එකේ. We are still in the first paragraph. දෙක. හරිද? දෙවෙනි එක මොකක්ද? Sometimes සමහර වෙලාවට teacher is too fast. ගුරුවරයා මාර වේගෙන් කියලා දෙනවා මම බගේ. හරිද? The students can't grab the point. ළමයිට කියලා දෙන දේ වැටහෙන්නේ නැහැ. The students can't grab the point. අන්න ළමයි ඒක. බලපානවා වේගෙන් කියවන් යද්දි මම කියන වේගෙන් නෙමෙයි ඕගලන්ට ඇහෙන්නේ. මේක අන්තර්ජාලේ හරහානේ යන්නේ. The voice which I have given to you will not be the same thing. මම කියලා ගොඩක් වෙලාවට ගියායින් පස්සේ තමයි ඔයාට ඇහෙන්නේ. ඒතර ඔයා මම තව ගොඩක් ඒවා කියලා ඉවරයි. දැක්කද? අන්න ස්මූත් ෆන්ක්ෂනින් වලට බලපාන දෙවෙනි පොයින්ට් එක. හරිද? තව කොහොමද බලපාන්නේ?
හරි තව මොකද්ද බලපාන්න පුළුවන් මේකට. හරි අපි හිතන්න points දෙකක් තියමුකෝ අනිත් ඒවා ලියන්න එපා. right. ඊළඟට දැන් මේ points දෙකම ගත්තේ මොනවාද? smooth functioning ආ. කෙලින්ම smooth functioning වලට ඉන්නේ වෙන ඒවලට ගන්න බෑ ආ. මෙතන එක point එකක් මෙතන තව point එකක්. points දෙකයි. ඊළඟට online education not effective. There is no connection physically between teacher and student because they have joined through an equipment. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සම්බන්ධයක් නැහැ. ඒගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ මොනවා වලින්ද? equipment. equipment කියලා කියන්නේ යම්කිසි මේ භාණ්ඩයක් කරහා. එතකොට ඒ දෙන්න අතර ළමයි physically මේ කියන්නේ අපි කියනවා භෞතිකව සම්බන්ධයක් නැහැ. ඒක ඉතින් ඵලදායීතාවයට බලපාන. through an equipment. දෙවෙනි එක මොකක්ද? there is no way to monitor students. ළමයා ගැන බලන්න විදියක් නැහැ ගුරුවරයාට. monitor students. Students can do anything that they like. ඒගොල්ලන්ට කැමති ඕන දෙයක් කරන්න පුළුවන්. by මොකද්ද? by shutting down the camera. කැමරාව ඕෆ් කරලා ළමයිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් කොහොමද ඒක? සාර්ථක වෙයිද? effective වෙන්න එක සාර්ථක වෙනවද? දැක්කද ළමයි ආවා. There is no connection physically between teacher and students because they have joined ඒගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන්නේ මොකෙන්ද? they have joined through an equipment. There is no way to monitor students. ගුරුවරයාට ළමයා ගැන බලන්න විදියක් නැහැ. දැන් පන්තියේ කියනවා නම් අපිට කෑ ගහන්න පුළුවන්. මේවල අපිට පේන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ කැමරාව ඕෆ් කරන් ඉන්නේ. ඉගෙන ගත්තත් ඕගලන්ට ඉගෙන ගත්තත් නැත්නම් ඕගලන්ට කැමරාව ඕෆ් කරලා ඕගොල්ලෝ යනවා යන්නේ. සර්ට කැමති බම්බුවක් කරගන්න ඉය. අන්න ළමයි අඩුපාඩු. ඒක එන්නේ දෙවනි පැරග්‍රාෆ් එකේ දෙවනි පැරග්‍රාෆ් එකේ දෙවනි විස්තර කිරීම විදියට. ඔන්න නිසේනි වාට දැන් පැහැදිලි වෙන්න ඕන. ඊළඟට තුන්වෙනි පැරග්‍රාෆ් එකට යන්න. එකකට points දෙක ගානේ මම ලියනවා. online education can cause health problems. දැන් මේකේ ලියන්න යන්නේ සෞඛ්‍ය ප්‍රශ්න විතරයි. සෞඛ්‍ය ප්‍රශ්න. මොනවද සෞඛ්‍ය ප්‍රශ්න? both teachers and students. බලන්න. both teachers and students will have anxiety කියලා කියන්නේ ළමයි අපි කියනවා නොයිවසිලිමත් භාවය නොයිවසිල්ල anxiety and stress due to online classes. pressure එක වැඩි වෙනවා. both teachers and students will have anxiety and stress due to online classes. තව මොනවද? හරිද? it will affect their eyesight. ඒගොල්ලන්ගේ ඇස් දෙක පොට්ට වෙනවා ටිකක් කල් ගියාම. it will affect their eyesight. right? ඔන්න බලන්න ළමයි points විදියට රචනාවක් යන විදිය. මේ වගේ රචනාවක් ලිව්වාම තමයි ඔබට ලකුණු ලැබෙන්නේ A level මට්ටමේ. දැන් ඔන්න නම් නැවත කියලා දෙනවා ළමයි. I will teach you again. ඉස්සල්ලාම මාතෘකාවක් දෙනවා. මොන හරි මාතෘකාවක් දෙන්න එපා යන්නේ නැත්නම් රචනා ලියන්න බෑනේ. මොන හරි මාතෘකාවක් දෙනවා. හරිද? ඔන්න බලන්න මේ තියෙන්නේ මාතෘකාව. This is the topic. හරිද? ඕක ඕන මේකට අපිට ගලපන්න පුළුවන්. අපි මෙච්චර කල් ඔය විදියට නෙමෙයිනේ ලිව්වේ. ඒක දැන් අපි ලකුණු හම්බෙන්නේ නැත්තේ. ඔන්න ළමයි මාතෘකාව. මාතෘකාව විස්තර කිරීම. මේ තියෙන මාතෘකාව විස්තර කිරීමේ එක online learning. ඒ කියන්නේ මාර්ගගත අධ්‍යාපනය යනු කිසියම් දුරස්ථ ස්ථානයක සිට අන්තර්ජාලය හරහා යම්කිසි ඉලෙක්ට්‍රොනික උපාංගයක් මගින් ගුරුවරයා සහ දරුවා එකතු වීම. ඒකනේ. හරි. දැන් ඒ යටතේ points දෙනවා. මොනවාද මේකේ තියෙන disadvantages? එක එක වෙන වෙනම කියන්න ඕන. දැන් මෙහෙම ලිව්වම අපි එකම point එක repeat කරන්නේ නැහැ. නැත්තම් මෝඩයා වගේ අපි එකම එක නැවත ලියනවා. දැන් මෙහෙම වුණාම එහෙම වෙන්නේ නැහැ. අපි දන්නවා right අධ්‍යාපනයේ පිළිවෙලට කරගෙන යන්න බෑ කියන ඒවා එන්නේ පළවෙනි පැරග්‍රාෆ් එකේ. ඊළඟට අධ්‍යාපනයේ ඵලදායීතාවය නැහැ කියන එක එන්නේ දෙවෙනි පැරග්‍රාෆ් එකේ. මෙහෙම ඉගෙන ගන්නකොට අපිට එන සෞඛ්‍ය ප්‍රශ්නේ එන්නේ තුන්වෙනි පැරග්‍රාෆ් එකේ. තව ඕනනම් තව පැරග්‍රාෆ් එකක් ගන්න පුළුවන්. ඒ වගේ පැරග්‍රාෆ් 5ක් විතර ලියලා අපි අවසානයේදී කන්ක්ලූෂන් එකක් ලියනවා. ඔන්න ඕකට අපි ඉංග්‍රීසි වල කියනවා effective writing කියලා. නිකාන් තමුසේ දන්න ඔක්කොම කොලේ ලියනවට වැඩිය මෙහෙම මේක පිළිවෙලකට ගත්තොත් මම පළවෙනි පොයින්ට් එකේ ලියන්නේ මේ ටික. දෙවෙනි පොයින්ට් එකේ ලියන්නේ මේ ටික. තුන්වෙනි පොයින්ට් එකේ ලියන්නේ මේ ටික. ඒවා පොයින්ට් වයිස්. ඒ වලට සපෝටිං අයිඩියාස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කොළපාට මාතෘකාවලට සපෝට් කරන පොයින්ට්ස් තමන් ගාව තියෙන්න ඕනේ. ඒකට අදාළ. එතකොට මේ නිල් පාටින් මම කොටු කරන්නේ ඔක්කොම මොනවාද? සපෝටින් ඩීටේල්ස්. පළවෙනි ඡේදයට සපෝට් කරන්නේ මේ ඔක්කොම මේ.
පළවෙනි ඡේදයට සපෝට් කරන ඩීටේල්ස් ඔක්කොම මේකත් එහෙමයි මේ ආන්න පළවෙනි ඡේදයට සපෝට් කරනවා මේ මෙයත් එහෙමයි පළවෙනි ඡේදයට සපෝට් කරනවා දැක්කද මෙයත් එහෙමයි මේ තනිකර කියන්නේ සෞඛ්‍ය කියන්නේ ඇන්සයිටි නොයිමසිලිමත් භාවය මානසික පීඩනය ඇස් පේන්නේ නැති එක ආන්න ඒවා ඔක්කොමයි තියෙන්නේ සෞඛ්‍ය ප්‍රශ්න දැන් බලන්න ඔබ කොච්චර පිළිවෙලට ඔබේ රචනාව පෙළගස්සලා තියෙනවද කියලා මෙන්න මේ පෙළගැස්වීම තමයි පුතා වැදගත් එතකොට මේ ආරම්භක ඡේදවලදී ඔබට පටන් ගන්න පුළුවන් විවිධ phrases දාලා දැන් පළවෙනි එක පටන් ගන්නවා first and foremost ප්‍රථමයෙන්ම සහ පළමුවෙන්ම මම කැමතියි විස්තර කරන්න අන්න එහෙම first and foremost next we will go to නේද එහෙම කියන්න පුළුවන් next we will go to ඊට පස්සේ වට තුන්වෙනි එකේදී ගන්න පුළුවන් another point is නැත්නම් another disadvantage is බලන්න කොච්චර ලස්සනද කියලා නිකන් A level කියලා කිව්වම නිකන් A level විදියට ලියන්න පච රචනා ලියන්න එපා another disadvantage is තවත් ප්‍රශ්නයක් වන්නේ right ඊට පස්සේ හතරවෙනි එකට ගන්නවා නම් we should not forget that හතරට තව එකක් දාන්න ඉවරයි දැන් අන්තිමට ලියනවා finally we can say ආන්නේම ලස්සනට ඉවරනවා බලන්න කොච්චර පිළිවෙලයිද කියලා ඔන්න ඕක තමයි මට ඕගලන්ට උගන්වන්න ඕන මේක වෙනම පාඩමක් මේ අද ඉගෙනුවේ ලියද්දි මේ ක්‍රමයට ලියන්න උත්තරයක් වුණත් සිංහලෙන් ලියද්දි මේ ක්‍රමයට ලියන්න සිංහල විශේෂයෙන් සාහිත්‍ය කරන ළමයි ප්‍රථමයෙන්ම මෙන්න මේ විස්තරය අඩංගු ඒ ඡේද දෙවෙනියට මෙන්න මේක අඩංගු මෙන්න මේ ඡේද තුන්වෙනියට වෙන එකක් එහෙම ගානට පොයින්ට් අවුට් කරාම අපිට බලද්දි අපිට හොඳට තේරෙනවා මේක මාර විදියට ඕගනයිස් කියලා. ඕගලන්ට ඇසේස් වලට ලකුණු දාද්දි බලන්න ටීචර් දානවා ඕ අකුරක්. ඕ අකුරක් දාලා සමානයි කියලා මාක්ස් දෙන්න. ඒ ඕ අකුරෙන් කියන්නේ ඕගනයිසේෂන්. පිළිවෙල. කොච්චර ලස්සනට රචනාව හැඩගස්සලා තියෙනවා. මාර පිළිවෙලයිනේ මේ ළමයා බලන්න පළවෙනි එකේ කියලා තියෙන්නේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන ක්‍රමවේද. දෙවෙනි එකේ කියලා තියෙන්නේ අධ්‍යාපනය ඵලදායී නොවන හේතු. ළමයා ගුරුවරයා අතර භෞතික සම්බන්ධයක් නැහැ. මෙතන මේගොල්ලෝ කැමරාව ඕෆ් කරගෙන අම්මත් එක්ක නටනවා නංගිත් එක්ක බත් කනවා අපි දන්නේ නැහැ. ප්‍රශ්න. ඊළඟට දෙවෙනි එක. ඊට පස්සේ මොනවද? ගුරුවරයාට ළමයාව බලන්න බෑ. මොනිටර් කරන්න බෑනේ අපිට පේන්නේ නැහැ. එහෙම. හරිද? ඒ වගේ ප්‍රශ්න. ඊළඟට තුන්වෙනි එකේ මොකද්ද? සෞඛ්‍ය ප්‍රශ්න. සමහර ළමයිට එක දිගට බලන් ඉන්න බෑ කඳුළු වෙනවා. ඇස් වල ප්‍රශ්න. ඊළඟට ස්ට්‍රෙස් එක වැඩි. මානසික පීඩනය විශ්ව ඇදෙනවා. ඒ වගේ ප්‍රශ්න. අන්න ඒ වගේ ළමයි එක එක ලියන්න. point wise නෙමෙයි ඡේදක. එක ඡේදක තියෙන්න ඕනේ පළවෙනි ඡේදයට අදාළ මාතෘකාවට දාලා ඒවා. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් in a nutshell රචනාවක් ඇතුලේ රචනා තියෙන්නේ. තේරුණා? There are a lot of essays inside an essay. රචනාවේ ඇතුලේ අනුමාතෘකා තියෙනවා. රචනාවේ ප්‍රධාන මාතෘකාවට කෙටි වූ අනුමාතෘකා. පේනවනේ මේ කොළ පාටින් දාලා තියෙන්නේ එවැනි අනුමාතෘකා. Right? All the green color parts are actually showing you those topics. ඉතින් මේව ඔය ලකුණු ගන්න ළමයි ඔය A levels වලට ලියද්දි මෙන්න මේක follow කරන්න ඕනේ. A levels වලට නෙමෙයි campus ගියාමත් answer එකක් ලියද්දි මේක තමයි ක්‍රමවේදය. මුලින්ම topic එක හඳුන්වලා topic එකේ යටතේ point out කරන්න. disadvantages එවුවම advantages ලියන්න බෑ. අහලා තියෙන්නේ disadvantages of online learning. හරිද? මාර්ගගත අධ්‍යාපනයේ අඩුපාඩු. තේරුණාද මම කියන එක? අන්න එහෙමයි ලියන්නේ පිළිවෙලකට answer එකක් ගන්න එහෙමයි. බලන්න කොච්චර ලස්සනද පිළිවෙලයිද කියලා. ඒක තමයි අහන්නේ. සර් ලකුණු කපනවා සර් මිස් ලකුණු දෙන්නේ නැහැ සර් බිඳුවක් දානවා. ඕවා තමයි ප්‍රශ්න. සහ මේ පටන් ගන්න පුංචි phrases ආරම්භයේදී පළමුව සහ ප්‍රථමයෙන්ම first and foremost. Then next we will go to another disadvantage. Then we will discuss. Another point is again I would like to tell. Again I like to point out. කොච්චර තියනවාද මේ ලස්සනට පටන් ගන්න ඡේදයක් පටන් ගන්න phrase එක ලස්සන. හැම ඡේදෙටම එකම සින්දුව ලියන්න එපා. එකම සින්දුව ලියන්න එපා. ඔන්න ඕක තමයි මට කියලා දෙන්න ඕන උනේ. ආවෙ නැති අයට ඉතින් පොඩ්ඩක් පාඩුයි කරන්න දෙයක් නැහැ කමන්නේ මේ රෙකෝඩින් එක මම දාන්න නමුත් අර ක්ලාස් එකේ උගන්වනවා වගේ නේ රයිට් සෝ මේක ලියලා ඉවරද මේක ලියාගත්තද දැන් අදින් පස්සේ අපි රචනා ලියද්දී රචනා වෙනම අපි ලියනවා මෙන්න මේ point out එකට යන්න ඕනේ මෙන්න මේ point out එකට යන්න I hope that you guys can understand I don't know whether you guys have completed this ලිව්වද කියලා මම දන්නේ නැහැ බලන්න රචනාවක් අපිට පෙළගස්සන විදිය ඉංග්‍රීසි වල හරිද රචනාවක් පෙළගස්සන විදිය I hope that you wrote දැන් මම ඕගලන්ට මාතෘකාව විදියට මේක තනියම එකක් ලියන්න දෙනවා මේ තියෙන වැඩ ටික ඔක්කොම පැත්තකට දාලා ඉංග්‍රීසි රචනාව ලියන්න එපා ගෙදර නිකන් ඉන්නවනේ නිකන් ඉන්න වෙලාවට මම දෙන්නම් ටොපික් එකක් ඒ ටොපික් එක යටතේ මට පෙළගස්සන්න පුළුවන් දේවල් මොනවද ඉංග්‍රීසියෙන් ලියන්න බැරි නම් සිංහලෙන් ලියලා එවන්න සර් මේක තමයි සර් මාතෘකාව මේ මාතෘකාව සර් විස්තර කරොත් if I give some brief introduction කොළපාට ලොකු තීරුව සර් මෙන්න මේක තමයි ඉන්නේ ඒ යටතේ සර් මට මේක point out කරන්න පුළුවන් තව මාතෘකා තුනකට එක මාතෘකාවක් තමයි පළවෙනි දේ මම මේක ගැන විතරයි කියන්නේ දෙවෙනි එකේ කියන්නේ මම මේක ගැන විතරයි තුන්වෙනි එකේ කියන්නේ මම මේ ගැන විතරයි point out වෙන්න ඕනේ ඒ ටික point out වෙන්න හරිද
දැන් මම අද කතා කරේ disadvantages of online learning. පැහැදිලිද? දැන් ඔබට මම මාතෘකාවක් දෙන්නම්. අපේ අය ලියලා ඉවරද දන්නේ. I don't know whether you have finished. අනිත් දරුවෝ ටික ඉවරද? දුලක්ෂි, මෙත්මා, නිතාසා, අමාෂා. Right? I hope that you guys have finished. Right? ඉවරයි නේද? Did you write පුතා? Shall we move on? අපි ඉස්සරහට යන්නද? ඉවර නැද්ද? තාම ලියනවද? Please pass me a message once you have finished. Right. දැන් මම දැන් මේකට බය වෙන්න එපා. මේකට බය වුණොත් එහෙම ජීවිතේ රචනා ලියන්න වෙන්නේ නැහැ ළමයි. ලකුණු 20ක් A level වල ඈ. සෙල්ලම් කරන්න එපා. 20 marks. හරිද? A level රචනාව කියන්නේ අනිවාර්යෙන් ගොඩ දාන්න ඕනේ. ලියන්න පුළුවන්. පැහැදිලිවම ලියන්න පුළුවන්. හරිද? ලියන පිළිවෙල දැනගන්න. කොහොමද මම ලියන්නේ? මෝඩෙක් වගේ හැම එකම ලියන්නේ. හරිද? right. දැන් මේ බලන්න. අපි නිකන් මේ දැන් environment pollution මම ගත්තේ පොඩි මේක මේ තියෙන advanced level essay එකක්. දැන් I have taught you an advanced level essay. මේක එන්න පුළුවන් ඔයගලන්ට ගොඩක් වෙලාවට. ඔයගලන්ගේ මේ අවුරුද්දේ මොකද ගොඩක් ඕගොල්ලෝ most of the time you have completed online lessons. ඔයගොල්ලෝ තනිකර කරේ online. ඒ නිසා මේ මාතෘකාව ඔයගලන්ට ගොඩක් වෙලාවට රචනා මාතෘකාවක් විදිහට එන්න පුළුවන්. මේක මතක තියාගන්න. මේක in detail අපි කතා කරමු ඉස්සරහට. right. දැන් මෙතන බලන්න organisation එක. right. කෞශල්‍ය ලියලා ඉවරද? කෞශල්‍ය did you write this? කෞශල්‍ය නෙමෙයි කවුද? දුලක්ෂි. දුලක්ෂියෝ කෞශල්‍ය did you write this? මේක ලිව්වද? right. දැන් මම පොඩි මාතෘකාවක් දෙන්නම්. ඔක්කොම වැඩ පැත්තක දාලා මේක ලියන්න එපා. මේකත් ලියන්න ඕනේ හැබැයි. මේකත් subject එකක්. බලන්න ලියන්න පුළුවන්ද කියලා. වැඩේ අතාරින්න එපා පුළුවන්. හරිද? right. දැන් මෙහෙම ආවොත් දැන් මාතෘකාවක් එනවා ඔබට මෙහෙම. හරිද? You can get a topic like this. අපි දාමු. මේකේ එනවා ඔබට අපිට දාන්න පුළුවන් tuition classes are good for A level students. A level ළමයිට ටියුෂන් පන්ති හොඳයි. දැන් හොඳයි කියලානේ තියෙන්නේ. මුලින්ම ඔබ විස්තර කරන්න ඕනේ ටියුෂන් ක්ලාස් එකක් කියන්නේ මොකක්ද? ආන්න ප්‍රශ්න. ටියුෂන් ක්ලාස් එකක් කියන්නේ මොකක්ද? What do you mean by a tuition class? ටියුෂන් ක්ලාස් එකක් කියන්නේ මොකක්ද? අපේ ලංකාවේ ටියුෂන් classes කියන්නේ මොනවද? Tuition class is providing extra education for advanced level exam by taking some amount of money. නේද? යම් කිසි මුදලක් අරගෙන දෙන ඒවලට ටියුෂන් පන්ති කියලා කියන්නේ. දැන් ඕකට දාන points මොනවාද? What are the points that we are going to bring? ඉස්සෙල්ලා main points ටික දෙන්න ඕනේ. මෙන්න මෙහෙම මම ඉඩ තියෙන්නේ 3කට මම 3කට කඩන්නම්. මාතෘකාව කෑලි 3කට කැඩෙනවා. 1. right. Tuition teachers බොරු එහෙම නෑ මම මේ නිකන් කියන්නේ. හරිද? Tuition teachers are updated with syllabus. Tuition ගුරුවරු syllabus එක ගැන updated. දැන් මේකේ ලියන්නේ syllabus එකට අදාළ කාරණා විතරයි. හරිද? syllabus එකට අදාළ කාරණා විතරයි. Tuition teachers are updated with the syllabus. ඒගලන්ට හොඳ දැනුමක් තියනවලු. ඒගලන්ට හොඳ දැනුමක් තියනවලු මොනවාද? syllabus එක ගැන ඒගොල්ලෝ updated ලු. ඊට වඩා updated ළමයි මේ ඉස්කෝලේ ගුරුවරු. මම මේ බොරුවට ඉතින් මෙතන ලියන්න දෙයක් තියෙන්නේ නැත්te බෑ ළමයි. හරිද? So we have something to write here. Right? ඒින්ද අපි ලියමු. I am also a school teacher, so I can't tell like that. We are updated about the syllabus. Tuition teachers are updated with syllabus, with the changing syllabus. Right? Then make අපිට syllabus එක යටතේ කරුණු ලියන්න පුළුවන්. Tuition teachers always do teaching, and they know about different types of new syllabus patterns, different types of new questions. ඒ වගේ. ඒගොල්ලෝ අලුත් ප්‍රශ්න දන්නවා, ඒගොල්ලෝ syllabus දන්නවා ඒ වගේ. හරිද? Then they know what type of questions that might ask in the syllabus. ඒ syllabus එකෙන් එන්න පුළුවන් ප්‍රශ්න දන්නවා. අන්න ඒ points දෙක ඔය යටතේ ලියුවා නම් හරි. ඒතර ඒ ඡේදය ඉවරයි. ඊළඟට ඇයි tuition පන්ති යන්න ඕන? හරිද? Then tuition classes will complete the syllabus. Will complete the syllabus with extra information, extra knowledge. extra knowledge. වැඩි අධ්‍යාපනයක් සමග ළමයි syllabus එක ඉවර කරනවා. Right? Most of the cases in Sri Lanka we don't have A level teachers in their schools. පාසල් වල උසස් පෙළ ගුරුවරු නැහැ. Right? So they can't complete the syllabus. Right?
But tuition teachers, by putting extra classes, by doing revision classes, they can complete the syllabus within a short period of time. That will be a great help for advanced level students. ඔන්න දෙවෙනි point එක. ඒ යටතේ කරුණු ගොනු කරන්න. හරිද? සිංහලෙන් ගොනු කරලා එවනවාකෝ. දැන් ඉංග්‍රීසියෙන් ලියන්න බෑ කියමුකෝ. මට ඉංග්‍රීසියෙන් ලියන්න බෑ සර්. සිංහලෙන් ලියලා එවනවාකෝ. ඒතකොට මම ඉංග්‍රීසි එක දෙන්නම්. මේක කොහොමයි ලියන්නේ කියලා. හරිද? ඊළඟට third point. තව point එකකට යන්න බෑ. ඒ මොකද්ද? tuition teachers, tuition classes will provide state of the art facilities. ඒ මොනවාද? state of the art facilities in education. ඒ කියන්නේ ළමයි tuition පන්ති වල තියෙනවා ළමයි ඉස්කෝලේ ගුරුවරුන්ට දෙන්න බැරි සම්පත්. අපි කියමුකෝ දැන් ඔය මේ ඔන්ලයින් එකේ බලන්නකො නේද? අර මේවා කැමරා, වීඩියෝ එතනින් ගියාම නේ. Tuition teachers are providing video lessons, right? They are providing PDF tutorials. They are taking examples from the internet. But school teacher will not provide that. School teacher will only provide the course book. නේද? අන්න ඒ වගේ ළමයි මාතෘකා තුනක් කරන් ඒ යටතට ලියන්න. හරිද? ඒ යටතට ලියන්න. තේරුණානේ? ඔන්න ඔය වගේ. Tuition classes are good for A levels ඔක්කොම තියෙනවනේ හොඳ ඒ. ඕනනම් ඕගොල්ලෝ මේකේ නරක ඒවත් ලියන්න. Tuition classes are not good for එහෙම ලියන්නත් පුළුවන්. ඔය මොනවා ලිව්වත් මට ඕන එක දෙයයි. මට ඕනේ ළමයි ඔයාට පුළුවන් ද මේ මාතෘකාවකට අදාළව කරුණු පෙළ ගස්ස. හරි? මට අවශ්‍ය කරන්නේ ඒකයි ඔයාගේ. හරිද? ඔන්න ඕක තමයි මාතෘකාව. right? ඔන්න ඕක ළමයි ලියලා පුළුවන් නම් මට මැසේජ් එකක් දාන්න. නිකන් ගෙදර ඉන්න ගමන් කොල කෑල්ලක් කරන් ඔයා නිකන් ජොට් ඩවුන් කරන මොනවාද මට මේක යටතේ ලියන්න පුළුවන් දේවල්. මේක ලියලා අපි ප්‍රැක්ටිස් කරොත් එක දිගට අපිට සෑහෙන දේවල් ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන්. right? So this is the topic that you have. You can write down this. මම ටියුට් එක දැන්ටමත් ඕගලන්ගේ page එකට දාලා තියෙන්නේ 25 කොහොම හරි ගිහලා print out එකක් ගන්න බලන්න. print out එකක් නැති වුණත් කමක් නැහැ. අපි classes කරනවා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. We are doing classes. තනියම try කරන්න මේක. එක පාට ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ නැහැ එක දවසෙන්. හරිද? ඔයා නිකන් ලියලා බලන්න සිංහලෙන් ඔයාට ලියන්න පුළුවන් මොනවා හරි පදන් ටිකක් එයින්. මම ඒ ටික ඔක්කොම ඔයාට ඉංග්‍රීසි වලට දාලා දෙන්නම්. ඊට පස්සේ ඔයා ඉංග්‍රීසි වලින් ලියන්න පටන් ගන්න. ඒ චේරි මම ඔයාට මැසේජ් එකක් එවන්නම්. ඔයා පටන් ගන්න ඉංග්‍රීසි වලින් ඒක හරවන්න. ඒතර ඔයාගේ මැසේජ් එකක් ඔයාට තියෙනවා. ඔයා තනියම ලියපු එසේ එකක් තියෙනවා ඔයාට නේ. මගේ උදව් නැතුව ලස්සනට ලියපු එසේ එකක්. එතකොට ඒක මාර වටිනවා ළමයි. then you can practice. මෙහෙම අපිට practice කරන්න පුළුවන්. effective learning කොහොමද මේක පිළිවෙලකට ලියන්නේ? ඒ පිළිවෙල තමයි අද මම කියලා දුන්නේ. හරිද? right. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. May Triple Gems bless you. Be safe. Don't go out. Make sure to get the tutorial on 25th. හරිද? 25 tutorials ගන්න අමතක කරන්න එපා. අමාෂා 25 class එක ඇරලාද? කිව්වා තරුණ සර් මොනාරි එහෙම. Did Tardu sir tell something about that? එහෙම නෑ නේද? එහෙම යන්න ඕනේ නෑ. ඕගලන්ට මෙතනින්ම ගන්න පුළුවන් නේද? ගෙදරින්ම ටියුට් එක ගන්න ඔන්න group එකට දාලා තියෙන්නේ මතක් කරලා ටියුට් එක ගන්න එනවා. හැමෝටම තෙරුවන් සරණයි. අපි ලබන සතියේ හම්බෙමු. We have classes on 28th. වැස්සේ නැත්නම් අපි කරමු. නැත්නම් වැස්සොත් නැති වෙන දවසකට යන්න වෙනවා. right. Thank you so much. Have a nice day.